අපි අන්තිමට කතා කරේ පවත්නා කාලය. ඒතර පවත්නා කාලය කිව්වේ අපි කිව්වා එක්සෑම් එකට නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේක නිර්වචනය කරන්න එනවා. පවත්නා කාලය කිව්වේ සප්පැදුම් කර එක සඵල කල්පිරීමේ කාලය. එහෙම නැත්නම් සිල මුදල් ප්‍රවාහයන්ගේ බර තැබූ සාමාන්‍ය කාලය හැටියට තමයි පවත්නා කාලය ගන්නෙ. ඒතර පවත්නා කාලයේ තියෙන වැදගත්කම තමයි බැඳුම් කර එක තියෙන ප්‍රධානම අවදානම තමයි පොලි අවදානම. මේ පොලි අවදානම මනින්නේ මේ පවත්නා කාලය භාවිතා කරලා අපි හොයාගත්තා සලාක ගෙවන්න නැති බැඳුම් කරයක් නම් පවත්නා කාලය මොකටද සමාන උනේ? කාට හරි මතකද? ගීසද අපිට කන්ති තියන්න බැරුණා. ඒක මම හිතනවා අමතක කරලා නැතිවද කියලා. සලාක ගෙවන්න නැති බැඳුම් කරයක් නම් පවත්නා කාලය මොකටද සමාන උනේ? මතකද කාට හරි? මතකද? කල්පිරීමේ කාලයට ඔව් අපි කිව්වා සලාක නොගෙන බැඳුම් කරයක් නම් පවත්නා කාලය කල්පිරීමේ කාලයට සමාන වෙනවා කියලා. ඒ වගේම අපි ඉගෙන ගත්තා කිසියම් බැඳුම් කර එක සලාක ගෙවනවා නම් අනිවාර්යයෙන් පවත්නා කාලය එහි කල්පිරීමේ කාලයට වඩා අඩුයි කියලාත් ඉගෙන ගත්තා. ඒ වගේම පවත්නා කාලය තීරණය කරන ප්‍රධානම සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙක තමයි බැඳුම් කර එක කල්පිරීමේ කාලය සහ සලාක අනුපාතය. අපි කිව්වා කල්පිරීමේ කාලය වැඩි වෙන්න පවත්නා කාලය වැඩි වෙනවා කියලා. ඒ වගේම අනිත් පැත්තට සලාක අනුපාතය වැඩි වෙන්න පවත්නා කාලය අඩු වෙනවා කියලාත් අපි ඉගෙන ගත්තා. වෙනත් විදිහින් කිව්වොත් ඇත්තටම අපි ඉගෙන ගත්තා පිළිගෙවුම් කාලය කියලා දෙයක් ඉගෙන ගත්තා නේද? මතකද? ප්‍රාග්ධ න්‍යායකරණ යටතේ ව්‍යාපෘතියක් ගෙවීම සඳහා පිළිගෙවුම් කාලය කියලා එකක් ඉගෙන ගත්තා මතකද? මතකද? මොකද්ද පිළිගෙවුම් කාලය කියලා කිව්වේ? කාටද මතකද? මොකද්ද පිළිගෙවුම් කාලය කියලා කිව්වේ? පිළිගෙවුම් කාලය කියලා කිව්වේ payback period කියලා අපි ඉගෙන ගත්තා නේද? පිළිගෙවුම් කාලය කියලා කිව්වේ කිසියම් ව්‍යාපෘතියක මුදල් ආයෝජනය කරොත් ඒ ආයෝජනය කරපු මුදල ආවරණය කර ගැනීමට ගත වෙන කාලයට තමයි පිළිගෙවුම් කාලය එහෙම නැත්නම් payback period කියලා කිව්වේ. නමුත් පවත්නා කාලෙනුත් කියන්නේ ඒ හා සමාන දෙයක්. ඉතින් කියන්නේ අපි බැඳුම් කර එකද මුදල් ආයෝජනය කරොත් ඒ ආයෝජනය කරපු මුදල ආවරණය කර ගැනීමට ගත වන කාලය. ඒවත් හා සමාන දෙයක් තමයි පවත්නා කාලෙනුත් පෙන්නුම් කරන්නේ. මේ ටික කතා කරා. පවත්නා කාලය තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් කතා කරා. ඒ සාධක දෙක අනිවාර්යයෙන් මතක තියාගන්න. එක්සෑම් එකට අමතක කරන්න එපා. අත්‍යවශ්‍යයි මේ කරුණු දෙක මතක තියාගන්න. කරුණු දෙක තමයි පවත්නා කාලයේ මනින්නේ පොලි අවදානම පවත්නා කාලය තීරණය කරන ප්‍රධාන සාධක දෙකයි තියෙන්නේ. එකක් කල්පිරීමේ කාලය අනිත් එක සලාක අනුපාතය. එතෙන්දී අපි දැනගන්න ඕනේ කල්පිරීමේ කාලය වැඩි වෙන්න අදාළ බැඳුම් කරේ පවත්නා කාලය වැඩි කියලා. ඒ වගේම සලාක අනුපාතය වැඩි වෙන්න අදාළ බැඳුම් කරේ පවත්නා කාලය අඩු වෙනවා. මේක වයිට් බෝඩ් එකේ ලිව්වොත් මෙන්න මේ මේ වයිට් බෝඩ් නෝද මේ ලියන ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේ වයිට් බෝඩ් එක පේනවද හැමෝටම? පේනවද හැමෝටම? පේනවද නැද්ද? පේනවා සර්. හරි. අපි ඩියුරේෂන් එකේ තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් තිබ්බා. එකක් තමයි කල්පිරීමේ කාලය අනිත් එක සලාක අනුපාතය. ඒතර මම ඉස්සලාම ගත්ත කූපන් එක. ඒතර කූපන් එක වැඩි වෙනකොට අපි ඉගෙන ගත්ත ඩියුරේෂන් එක අඩු වෙනවා කියලා. ඒ වගේම කාලය වැඩි වෙනකොට අපි ඉගෙන ගත්ත ඩියුරේෂන් එක වැඩි වෙනවා කියලා. දැන් එහෙනව නේද මොකටද? මම හිතන්නේ බෝඩ් එකක් පේනව නේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. බෝඩ් එකයි මම කියන දේ එහෙනව නේද? හරි සර්. එහෙනම් හරි. ඊළඟට අපි දැනගන්න ඕන තමයි ඩියුරේෂන් එකෙන් මනින්නේ අපේ පොලි අවදාන ඉන්ට්‍රස්ට් රේට් රිස්ක් එක තමයි මනින්නේ. බැඳුම් කර එක තියෙන පොලි අවදානම තමයි මේකෙන් මනින්නේ. ඒතර ඉගෙන අනිත් මතක තියාගන්න ඕන තමයි ඩියුරේෂන් එක වැඩි කියලා කියන්නේ කිසියම් බැඳුම් කර එක ඩියුරේෂන් එක වැඩි කියලා කියන්නේ පොලි අවදානම වැඩි කියන එක. ටත් හොඳට මතක තියාගන්න. ඩියුරේෂන් එක වැඩි වෙනකොට පොලි අවදානම් වැඩි වෙනවා. ඒකම ඩියුරේෂන් එක අඩු වෙනකොටත් පොලි අවදානම අඩු වෙනවා. ඒතර මේ දෙක අතර තියෙන්නේ ධන සම්බන්ධතාවයක්. පොලි අවදානමයි පවත්නා කාලය අතර තියෙන්නේ ධන සම්බන්ධතාවයක්. ඒ වගේම සලාක අනුපාතයයි පවත්නා කාලය අතර තියෙන ඍණ සම්බන්ධතාවයක්. ඒ වගේම කාලයයි
පවත්නා කාලය අතර තියෙන්නේ ධන සම්බන්ධතාවයක්. ධන කියලා කියන්නේ දෙකම එක පැත්තට යන්නේ. එකක් වැඩි වෙද්දී අනිත් එකත් වැඩි වෙනවා, අඩු වෙද්දී අඩු වෙනවා. ඍණ කියලා කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා, එකක් අඩු වෙනකොට අනිත් එක වැඩි වෙනවා. ඒත් මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒතර අපි ඉගෙන ගත්තා ඩියුරේෂන් එක වැඩි කියලා කියන්නේ පොලි අවදානම් වැඩි කියන එක. මේ අපිට මෙතන පොලි අවදානමත් ගත්තොත් interest rate risk එකත් මෙතන ගත්තොත් interest rate risk මේ අවස්ථා දෙකටම අපි ඉගෙන ගත්තා ඩියුරේෂන් එක අඩු වෙනවා නම් පොලි අවදානම අඩු වෙනවා, ඩියුරේෂන් එක වැඩි වෙනවා නම් පොලි අවදානම වැඩි වෙනවා. ඒතර මම මේකෙන් පෙන්눔 කරන්නේ සලාක අනුපාතය වැඩි වෙනකොට ඩියුරේෂන් එක අඩු වෙනවා, ඒ කියන්නේ පොලි අවදානමත් අඩු වෙනවා කියන එක. එහෙනම් සලාක අනුපාතයයි පොලි අවදානම අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවය. සලාකේ වැඩි පොලි අවදානම අඩු වෙනවා. පොලි අවදානම අඩු වෙන හේතුව තමයි ඩියුරේෂන් එකත් අඩු වෙන නිසා. නමුත් අපි කාලය ගත්තොත් කල්පිරීමේ ඉන්න කාලය ගත්තොත් කාලය වැඩි වෙනකොට ඩියුරේෂන් එක වැඩි වෙනවා. ඒ නිසා පොලි අවදානමත් වැඩි වෙනවා. මේ ටික එක්සෑම් එකට ඉතාම වැදගත්. මේ ටික දැන ගැනීම අත්‍යවශ්‍යයි එක්සෑම් එකට. මොනවා හරි ගැටලුවක් තියෙනවද? අපි මේ තමයි ගිය සතියේ කතා කරේ. ගිය සතියේ කලින් සතියේ අතට. මේ ටික තේරුණාද මොකටද? මේ ටික තේරුණාද? හැමෝටම තේරුණාද? තේරුණා නේද හැමෝටම? මම ඇහෙනවද? ඔව් සර්. එහෙනම් නේද? මේ ටික අනිවාර්යයෙන්ම කෙටිසරණක් හැටියට කමන්නේ හරි මේ ටික මතක තියාගන්න එක්සෑම් එකට ඉතාම වැදගත්. අපි අද පාඩමට ආයි ගියොත් අපි මේ ටික කතා කරා දැන් ඩියුරේෂන් එක ගැන ගණන් හදන්න බොහෝ විට එන්නේ නැහැ. කෙටිසරණ ලියන්න තමයි එන්නේ. ඊළඟට මේ පවත්නා කාලය අපිට තව විදිහට නිර්වචනය කරන්න පුළුවන්. පවත්නා කාලය අපි ගෝ පවත්නා කාලයෙන් පොලි අවදානම තමයි ගන්නේ කරන්නේ. වෙනත් විදිහකට තවත් විදිහකට අපිට පවත්නා කාලය නිර්වචනය කරන්න පුළුවන්. ඒක තමයි පොලි අනුපාතය වෙනස් වුණොත් වැදුම් කරේ මිල ගණන් කොච්චරකින් වෙනස් වෙනවද කියන එක. ඒකටත් පොඩි සමීකරණයක් තියෙනවා. මේකත් මතක තියාගන්න. අපි මේ කතා කරන ඩියුරේෂන් එකට අපි කියනවා modified duration කියලා. මේ ඉස්සෙල්ලා අපි ගණන් හැදුවේ duration කියන එක. මේ අපි දැන් කතා කරන්නේ modified duration. modified duration කියලා කියන්නේ වෙනස් කළ පවත්නා කාලය. වෙනස් කළ පවත්නා කාලය මේක සමාන වෙනවා පොලි අනුපාතයන්ගේ වෙනස බැඳුම් කරේ මිල ගණන් වල ප්‍රතිශතාත්මක වෙනස. එහෙනම් මේ වෙනස් කළ පවත්නා කාලය හොයන්න කොහොමද? කිසියම් බැඳුම් කරයක මිල ගණන් වල ප්‍රතිශතාත්මක වෙනස බෙදනවා පොලි අනුපාතයන්ගේ වෙනස. නැත්නම් ඉතින් කිව්වොත් මිල ගණන් වල වෙනස බෙදනවා පොලි අනුපාතයන්ගේ වෙනසෙන් මේකෙත් අපිට ඩියුරේෂන් එක හොයාගන්න පුළුවන්. මේක හොයාගන්න පුළුවන් තව ලේසි ක්‍රමයක්. දැන් මේ වගේ ගානක් නම් හැබැයි අර ලකුණු දෙකක ප්‍රශ්නයකට එන්න පුළුවන්. එහෙනම් මෙතන ඩියුරේෂන් එක කියන්නේ මොකද? පවත්නා කාලය අනුව බෙදුම් කරයක වටිනාකම වෙළඳපොලේ පොලි අනුපාතයන් වෙනස් වීම දක්වන සංවේදීතාවය කියන්නේ පොලි අනුපාතිකයන් වෙනස් වෙනකොට මිල ගණන් කොච්චරකින් වෙනස් වෙනවද කියන එක තමයි මේකෙන් ගණනය කරන්නේ. ඒක වෙනස් දෙකින්කොත් පොලි අනුපාතය 100%කින් වෙනස් වුණොත් කිසියම් බැඳුම් කරයක මිල ගණන් කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියලා හෙව්වොත් ඒකට තමයි මේ වෙනස් කළ පවත්නා කාලය කියලා කියන්නේ. එහෙනම් වෙනස් කළ පවත්නා කාලය කියන්නේ මොකද්ද? පොලි අනුපාතිකයන් 100%කින් වෙනස් වුණොත් අදාළ බැඳුම් කරේ මිල කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියලා හෙව්වොත් ඒකට තමයි වෙනස් කළ පවත්නා කාලය කියලා කියන්නේ. හරිම ලේසි. මේ ගාන දැක්කම කට තේරෙයි. ඊට පළවෙනි ගානෙන් කියනවා if a bond yield rises from 7 to 8 ඒ කියන්නේ වෙළඳපොලේ පොලි අනුපාතිකය 7 සිට 8 දක්වා ඉහළ යනකොට
බැඳුම් කරේ මිල ගණන් 100%කින් පහත වැටලා කියනවා. අපි දන්නවා අනිවාර්යෙන් පොලි අනුපාතය කියලා යනකොට මිල ගණන් පහළ යන්න ඕනේ කියලා. එහෙනම් මෙතෙන්දී මොකදලා තියෙන්නේ පොලි අනුපාතිකයන් 101කින් වැඩි වෙලා තියෙනවා. ඒතර මිල ගණන් 105කින් පහළ ගිහිල්ලා තියෙනවා. එහෙනම් දැන් ඔයාගෙන් අහනවා ඩියුරේෂන් එක කීයද කියලා. ටක් ගාලා දාන්න බෑ හරිම ලේසි. මොකද කරනවා බැඳුම් කරේ මිල ගණන් වල ප්‍රතිශතාත්මක වෙනස බෙදන්න ඕනේ පොලි අනුපාතයන්ගේ වෙනස. ටක් ගාලා හොයන්න බලන්න හැමෝටම පුළුවන්. නේද? හැමෝටම පුළුවන් නේද හොයන්න? මේ වගේ ලේසි ගණන් එන්න පුළුවන් එක්සෑම් එකට. අර අපි ඉස්සල්ලා හපු ඩියුරේෂන් එක නැතුව මේ ඩියුරේෂන් එක හොයන්න එන්න පුළුවන්. හොයන්න බලන්න ටක් ගාලා. හෙව්වද? මේක කියන්නේ පොලි අනුපාතිකය 7 ඉඳලා 8 දක්වා කියලා යනවලු. මිල ගණන් එතකොට 5%කින් පහළ යනවා. පවත්නා කාලය හොයන්න කියලා කියනවා. ටක් ගාලා හදන්න බලන්න. උත්තරය ආවද කාට හරි? ඔව්. හරි බලමු එහෙනම් ඩියුරේෂන් එක කීයද කියලා. කෙනෙක්ට උත්තරය ඇවිල්ලා තියෙනවා. ඒ උත්තරේ හරි. බලමු අනිත් අයටත් ඒ උත්තරේ වෙනවද කියලා. එමනම් ඩියුරේෂන් එක සමානයි දෙකෙන් තියෙන්නේ මිල ගණන් 105කින් වෙනස් වෙලා අපි ඉඳලා 0.05 දාම් ප්‍රතිශතල වයින් කළා පොලි අනුපාතයෙන් වෙනස 100යි නේද? 0.05 බෙදුවොත් උත්තරේ 5යි. මේකට තමයි modified duration කියලා කියන්නේ. හරිම ලේසි නේද? සමහරවනේ මොටම් පුළුවන්. හරි මම මෙහෙම ගානක් දුන්නොත් කිසියම් බැඳුම් කරයක වෙනස් කළ පවත්නා කාලය කියන්නේ modified duration කියන එක. ඒක ඉංග්‍රීසි වචනේ පොඩ්ඩක් මතක තියාගන්න. මොකද හේතුව තමයි මේකට නිශ්චිත සිංහල වචන නැහැ. ඇත්තටම මේ වෙනස් කළ පවත්නා කාලේ කියන්නේ ට්‍රාන්ස්ලේට් කරද්දී එක එක විදිහට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඉංග්‍රීසි වචන නිසා පොඩ්ඩක් මතක තියාගන්න. මේක 7.2 100 නෙමෙයි වෙනස් කළ පවත්නා කාලය 7.2. කාට හරි කියන්න පුළුවන්ද මේ ඩියුරේෂන් එකේ ආපු උත්තරේ ධනාගයක්ද ඍණාගයක්ද? කාට හරි කල්පනා කරලා කියන්න බලන්න. මේ 5යි කියන ආපු අගය ධනාගයක්ද ඍණාගයක්ද? ඉතින් මේ 5යි කියලා කලින් ගානේ හොයාගත්තනේ අගයක් නේද? මේක ධනාගයක්ද ඍණාගයක්ද? කාට හරි කියන්න පුළුවන්. මේක ධනාගයක්ද ඍණාගයක්ද? කවුරුත් දන්නේ නැද්ද? මොකද උනේ පොලි අනුපාතිකයන් වැඩි වුණා නේද? මේක ධන අගයක් තියෙන්නේ. මෙතන ඍණාගයක් තියෙන්නේ නේද? මිල ගණන් වැටෙනවා. එහෙමනම් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක් බෙදුවොත් උත්තරේ මොකක්ද? ඍණ සර්. ඍණාගය නේද? ඒක හොඳට මතක තියාගන්න මේන උත්තරේ හැමතිස්සෙම ඍණාගයක්. මේ ඩියුරේෂන් එක උත්තරේ මේ 7.2යි කියලා ලිව්වා එක ඍණ උත්තරයක්. සාමාන්‍යයෙන් අපි ඒක ලියන්නේ නැහැ. මොකද හැමෝම දන්නවා මේ අගය ඍණාගයක් කියලා. ඒකට හේතුව මොකද්ද? පොලි අනුපාතිකය වටිනාකම අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද? ඍණ සම්බන්ධතාවයක් නේද? ඒ නිසා ඩියුරේෂන් කියලා මේ දෙන අගය හැමතිස්සෙම ඍණාගයක් තමයි වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ හේතුව තමයි පොලි අනුපාතිකය වටිනාකම අතර හැමතිස්සෙම තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක් නිසා. ඒ වගේම වාට දෙනවා පොලි අනුපාතිකයන් සියයට 8 සිට 106 දක්වා අඩු වුණා කියලා දීලා තියෙනවා. අර දීලා තියෙනවා පොලි අනුපාතිකයන් 108 සිට 6 දක්වා අඩු වුණාලු. එහෙනම් දැන් අහනවා මේ බැඳුම් කරේ මිල ගණන් කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියලා. මිල ගණන් කොතරම්
ප්‍රතිශතයකින් වෙනස් වේද? බලන්න බෑ. අර දැන් ඩියුරේෂන් එක දීලා තියෙනවා. පොලි අනුපාතිකයන් 8 ඉඳලා 6 දක්වා අඩු වුණා කියලා දීලා තියෙනවා. දැන් අහනවා මේ බැඳුම් කරේ මිල ගණන් කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියලා. ටක් ගාලා හදන්න බෑ. කීයද උත්තරේ? පොඩි හරස්ගුණිතයක් කරන්න තියෙන්නේ. අපි දන්න ඩියුරේෂන් සමානයි percentage change in price මිල ගණන ප්‍රතිශතාත්මක වෙනස බෙදීම change in yield නේද? එවනම් අපිට දීලා තියෙන උත්තර දැන් පුළුවන් වෙනවනේ හැමෝටම. හදන්න බෑ ටක් ගන්න. ඩියුරේෂන් එක දීලා තිනවා 7.2. ඍණ 7.2 කියලා හැමතිස්සෙම ලියන්න මතක තියාගන්න. මොකද ඩියුරේෂන් වලගේ හැමතිස්සෙම ඍණාගයක් තියෙනවා. අපි දන්නේ මේක x කියලා දාගමු. පොලි අනුපාතික 2%කින් වෙනස් වෙලා තියෙනවා. 2%කින් අඩු වෙලා තියෙනවා නේද? 8 ඉඳලා 6 දක්වා කියන්නේ 2%කින් අඩු වෙලා තියෙනවා. ඒත් ප්‍රතිශත ලකුණ අයින් කරලා අපිට ඍණ 0.02 කියලා ලියන්න පුළුවන්. දැන් x ගන්න මොකද කරන්න පුළුවන්? අපිට හරස් ගුණිතය කරන්න පුළුවන් නේද? x සමානයි ඍණ 7.2 වැඩි කිරීම ඍණ 0.02 කියද නේද? වැඩි කිරීම 0.02 පෙරේලා ධන ඍණ වැඩි වුණාම මොකද වෙන්නේ? ධන වෙනවා නේද? 0.144. කියන්නේ 100ට ගත්තොත් 14.4කින් මිල ගණන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ මිල ගණන් ඉහළ යන්න ඕනේ. ඇයි මිල ගණන් ඉහළ යන්න ඕනේ? තාර්කිකව හිතුවොත් මොකද වෙන්නේ? පොලි අනුපාතික අඩු වුණොත් මිල ගණන් මොකද වෙන්න ඕනේ? පොලි අනුපාතික අඩු වුණොත් මිල ගණන් වලට මොකද වෙන්න ඕනේ? දැන් හැමෝම දන්නවා. මොකද වෙන්න ඕනේ? වෙළඳපොලේ පොලි අනුපාතික අඩු වුණොත් මිල ගණන් වලට මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්න ඕනේ නේද? ඒතර මේකනොත් පේනවා ඍණ වැඩි වෙලා මිල ගණන් 114.4කින් වැඩි වෙනවා. එහෙමනම් ඔකට පේනවා ඇති අපි ඩියුරේෂන් එක දන්නවා නම් වෙළඳපොලේ පොලි අනුපාතික වෙනස් වෙනකොට අදාළ බැඳුම් කරේ වටිනාකම් කොච්චරකින් වෙනස් වෙනවද කියලා කලින් හොයලා තියාගන්න පුළුවන් නේද? නේද? නිසා මේ ඩියුරේෂන් එක නිතරම ෆයිනෑන්ස් වල භාවිතා වෙනවා. සමහර විට ඉතින් මේ වගේ ගාණක් එන්නත් පුළුවන්. තාම එක්සෑම් එකේ ඩියුරේෂන් එකකින් ගාණක් ඇවිල්ලා නැහැ හදන්න. නමුත් පේනවා ඇති හරිම ලේසි modified duration එක හදන්න percentage change in price බෙදන්න තියෙන්නේ පොලි අනුපාතිකයන් වෙනසින්. ටක් ගාලා උත්තරේ හොයාගන්න පුළුවන්. හැමෝටම තේරුණාද අද පැටි? කාටද ප්‍රශ්නයක් තියෙනවද? හැමෝටම පුළුවන් නේද? කවුරුත් කතා කරන්නේ නැති නිසා නෑ හිතන හැමෝටම පුළුවන් ඇති කියලා. ඊළඟට තව එකක් තියෙනවා. උත්තලතාවය කියලා එකක් තියෙනවා. මේක හැබැයි එක්සෑම් එකට කෙටි සටහන් ලියන්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ස්ලයිඩ් එකේ තියෙන දේ හොඳට බලා ගන්න. උත්තලතාවෙනුත් ගණන් හදන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සමීකරණය මතක තියාගන්න එපා එක්සෑම් එකට අවශ්‍ය නැහැ. ඉතින් මොකක්ද මේ උත්තලතාවය කියලා කියන්නේ එහෙනම්? අපිට පුළුවන් ප්‍රස්ථාරයක් අඳින්න. මේ පැත්තට අපි දාමු පොලි අනුපාතිකයන්. මේ පැත්තේ දාමු බැඳුම් කරේ මිල ගන්න. මේක මොන වගේ ප්‍රස්ථාරයක් වෙන්න ඕනද? කාටද කියන්න පුළුවන්? ඉහළට බෑවුම් වෙන ප්‍රස්ථාරයක්ද පහළට බෑවුම් වෙන ප්‍රස්ථාරයක්ද? පහළට බෑවුම් වෙන ප්‍රස්ථාරයක්. ඔව් පහළට බෑවුම් වෙන ප්‍රස්ථාරයක් උනේ ඇයි? ප්‍රතිලෝම සම්බන්ධතාවය නිසා. අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නේද? හරි. ඒතර මේ වගේ ප්‍රස්ථාරයක් ඇන්දොත්
මෙහිම සම්බන්ධයක් තමයි තියෙන්නේ. කිසියම් බැඳුම් කරයක් ගත්තොත් පොලි අනුපාතිකයි මිල ගණන අතර තියෙන ඍණ සම්බන්ධතාවයක්. පොලි අනුපාතික අඩු වෙනකොට මිල ගණන් ඉහළ යනවා. ඒ වගේම පොලි අනුපාතිකයන් වැඩි වෙනකොට මිල ගණන් පහළ යනවා නේද? අපි ඒක ඉගෙන ගත්තා. හරි. මේ ඩියුරේෂන් එකෙන් මනින්නේ මේ මෙහෙම ඉදිරි ප්‍රස්තාරයක් මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණයට තමයි මේ ඩියුරේෂන් කියලා කියන්නේ. මැට්ස් කරපුවා අය දන්නවා මේ රේඛාවේ අනුක්‍රමණයට තමයි ඩියුරේෂන් කියලා කියන්නේ. ගණන් වල අනුක්‍රමණය හොයන්නේ කොහොමද? මම මේ නිකන් මැට්ස් දන්න අයට පොඩ්ඩක් මතක් කරලා දෙන්නේ. ඕනම රේඛාවක අනුක්‍රමණය හොයන්නේ කොහොමද? මොකක්ද අපි භාවිතා කරන ගණිත කර්මය? මොකක්ද භාවිතා කරන ගණිත කර්මය? ඔව් කවුරුහරි කිව්ව උත්තරේ. මොකක්ද උත්තරේ? මොකක්ද භාවිතා කරන ගණිත කර්මය? මොකද්ද? බෑවුම මගින්. ඔව් අනුක්‍රමණය කියන්නේ බෑවුම. ඔව් බෑවුම හොයන්නේ කොහොමද ගණන් වල? අපි දන්නවා නම් සමීකරණයක් y සමානයි mx ධන c නේද? ඕනම සමීකරණයක් මෙහෙම දෙන්නේ. අපි ඔයල් පන්ති ඉගෙන ගත්තා. මේ m වලට තමයි අනුක්‍රමණය කියලා කියන්නේ නේද? මේ c කියලා කියන්නේ constant value එක නේද? හරි. අනුක්‍රමණය කොහොමද හොයන්නේ මැට්ස් වල? අවකලනය අනුකලනය ඉගෙන ගත්තා ඉන්නවද? එහෙමද? y සමානයි x වර්ගය කියලා දුන්නොත් මේක අනුකලනය කරනකොට delta y යට delta x සමානයි 2x කියලා ලියනවා කියලා දන්න අය කවුරු ඉන්නවද? එහෙම ගණන් ඉගෙන ගත්තා ඉන්නවද? ආයත්ත විචල්්‍ය වෙනසෙන් ස්වායත්ත විචල්්‍ය වෙනස බෙද. ඔව් මේවට අපි කියනවා අවකලනය නේද? අවකලනය අනුකලනය පැටලලා තින්නේ අවකලනය හෝ අනුකලනය කියලා නෙමෙයි මට කියන්නේ. අවකලනය නේද? අවද අනුකලනය අනිත් පැත්ත. හරි. එච්චර අවශ්‍ය නැහැ මම මේ ඔයටි මැට්ස් දන්නවා නම් මම කියලා දුන්නේ. මේ පේන ඇති මුලින්මුත් කිව්වා ෆයිනෑන්ස් තව ඉස්සරහට ඉගෙන ගන්නවා නම් මැට්ස් දැනගන්න ඕනේ. මම පොඩ්ඩක් කිව්වේ මේ වගේ දේවල් තමයි ෆයිනෑන්ස් ඉස්සරහට ඉගෙන ගද්දී කරන්න තියෙන්නේ. මේ වගේ මැට්ස් දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ නිසා තමයි කැම්පස් ගිය අය දන්නවා ඇති. කොමර්ස් කරලා කැම්පස් ගිය අය ඉන්නවා නම් දන්නවා ඇති. අපි කැම්පස් යන කාලේ 2004 යනකොට ඉස්සල්ලාම කැම්පස් එකේ ඉගෙනුවේ මැට්ස් management faculty. මම ජයවර්ධනපුර management faculty එකට ගියේ. ජයවර්ධනපුර management faculty මම finance degree කරේ. පළවෙනි දවසේ ඉඳලා ගන්නන්න ගත්තේ ඉස්සල්ලාම මැට්ස්. වෙනදී කොමර්ස් කරාට මැට්ස් කියන එක අත්‍යවශ්‍යයි ෆයිනෑන්ස් ඉස්සරහට ඉගෙන ගන්නවා නම්. හරි කවන්නේ. සා මැට්ස් නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. හරි. ඒතර මේ ඩියුරේෂන් වලින් කියන්නේ මේ වගේ සරල රේඛාවක අනුක්‍රමණය වුවොත් ඒකට තමයි ඩියුරේෂන් කියලා කියන්නේ. නමුත් ඇත්ත බැඳුම් කර එක මිල වෙනස් වීම මේ වගේ වක්‍ර හැඩයක් ගන්නවා. මේ වගේ සරල රේඛාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඩියුරේෂන් එක විතරක් භාවිතා කරලා පොලි අනුපාතිකයන්ගේ වෙනස දුන්නොත් මිල ගණන වල වෙනස හොයන්න පුළුවන්ද? එහෙමනම් මම දැන් මේ කියපු දේ වලි ඩියුරේෂන් එකේ මනින්නේ මේ වගේ සරල රේඛීය සම්බන්ධතාවක්. මේ වගේ රේඛාවක් ගත්තොත් හැම තැනම ස්ලෝප් එක එකයි. වෙනසක් නැහැ. ඔතන අපිට මෙතන ස්ලෝප් එක කියලා කීයක් හරි මෙතන දෙක නම් මෙතනත් දෙකයි මෙතනත් දෙකයි වෙනසක් නැහැ. කියන්නේ මේ සරල රේඛාවක් ගත්තොත් ස්ලෝප් එක හැම තැනම සමානයි. ඒ වගේ දෙයක් තමයි මේ ඩියුරේෂන් වලින් මනින්නේ. නමුත් ඇත්ත බැඳුම් කරයක් ගත්තොත් මේ වගේ තනි රේඛාවක් නෙමෙයි මේ වගේ වක්‍ර හැඩයක් ගන්නවා මිලයි වටිනාකම අතර තියෙන ප්‍රස්ථාර. එහෙමනම් ඩියුරේෂන් එක විතරක් භාවිතා කරලා මිල ගණන් වල වෙනස් වීම අපිට හොයන්න පුළුවන්. හොයන්න පුළුවන්ද බැයිද? තමයි දැන් කියපු දේ වලින් හොයන්න පුළුවන්ද? හොයන්න බෑ නේද? ඇයි හොයන්න බැරි? මේ පේන ඇති මේ සරල රේඛාවයි මේ දෙක අතර ગેප් එකක් තියෙනවා නේද? නේද? ඒ ગેප් එක ඩියුරේෂන් විතරක් භාවිතා කරොත් ඒ ગેප් එක අපි අමතක කරලා දානවා. ඒ නිසා තමයි අපිට මේ උත්තරතාවය කියන එක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බැඳුම් කර එක මිල ගණන් වල වෙනස හොයනවා නම් ඩියුරේෂන් එකට අපි එකතු කරන්න ඕනේ මේ කන්වෙක්සිටි කියන එක. කන්වෙක්සිටි කියන්නේ උත්තරතාවය.
ඒ කන්වෙක්සිටි කියන එක අවශ්‍ය වෙන්නේ වැදුම් කරයයි වැදුම් කරයක මිල ගණනුයි පොලි අනුපාතිකය අතර තියෙන ප්‍රස්ථාරයේ වක්‍ර හැඩයක් ගන්න නිසා. බැරි වෙලාවත් සරල හැඩයක් සරල රේඛීය හැඩයක් ගත්තොත් එහෙමනම් අපිට මේ කන්වෙක්සිටි කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් වැදුම් කරයක මිලයි වටිනාකම අතර සම්බන්ධතාවය වගේ වක්‍ර හැඩයක් ගන්න නිසා අපිට හැමතිස්සෙම මේ උත්තලතාවය නැත්නම් මේ කන්වෙක්සිටි කියන එක භාවිතා කරන්න වෙනවා. ඒක තමයි කන්වෙක්සිටි වල තියෙන වැදගත්කම. මේ මොකක්වත් එක්සැම් එකට අහන්නේ නැහැ. මම මෙච්චරලා කියපු අහන දේ තමයි කන්වෙක්සිටි කියන එකේ වැදගත්කම මොකක්ද කියන එක. කන්වෙක්සිටි කියන එකේ වැදගත්කම මොකක්ද? කන්වෙක්සිටි එකෙන් තමයි අපිට හොයාගන්න පුළුවන් බැඳුම් කරයක පොලි අනුපාතික වෙනස් වෙද්දී වටිනාකම් කොච්චරකින් වෙනස් වෙනවද කියන එක. හරියටම හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි ඩියුරේෂන් එකෙන් මනින්නේ සරල රේඛීය සම්බන්ධතාවයක්. එතෙන්දී අර මිල ගණනුයි වටිනාකම අතර තියෙන ප්‍රස්ථාරයේ වක්‍ර හැඩය ගණනය කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට කන්වෙක්සිටි කියන එක වැදගත් වෙන්නේ. කන්වෙක්සිටි කියන්නේ මොකක්ද එහෙනම්? වැදගත් වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. කන්වෙක්සිටි කියන්නේ මොකක්ද? කන්වෙක්සිටි කියන්නේ මේ වක්‍රයේ තියෙන වක්‍රතාවය. මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳුවොත් මේ වගේ වක්‍රයක් ඇඳුවොත් මේ වක්‍රයේ තියෙන වක්‍රතාවයට තමයි කන්වෙක්සිටි කියලා කියන්නේ. උත්තලතාවය කියලා කියන්නේ. तर මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳුවොත් මෙතන කන්වෙක්සිටි එක කීයද? මේ වගේ එක කන්වෙක්සිටි එක කීයද? කාටද කියන්න පුළුවන්? මේ වගේ එක කන්වෙක්සිටි එක කීයද? කන්වෙක්සිටි කියන්නේ ඕනම ප්‍රස්ථාරයක රේඛාවක් ඇඳුවොත් ඒ රේඛාවේ වක්‍රතාවයට තමයි උත්තලතාවය නැත්නම් කන්වෙක්සිටි කියලා කියන්නේ. එහෙමනම් මේ වගේ එකක් ගත්තොත් මේ වගේ එක දාන්න මෙන්න මේ වගේ එකක් ප්‍රස්ථාරයක් ගත්තොත් මෙතන කන්වෙක්සිටි කීයද? බිඳුවයි. බිඳුවයි. එතන වක්‍රතාවයක් නැහැ නේද? නමුත් මේ වගේ එකක් ගත්තොත් කන්වෙක්සිටි එකක් තියෙනවා. නිසා තමයි කන්වෙක්සිටි එක තියෙනකොට මේ වගේ ગેප් එකක් තියෙනවා නේද? සරල රේඛාවයි ඇත්ත ප්‍රස්ථාරය අතර. එන්න මේ ગેප් එක ගණනය කර යුතු නිසා තමයි අපිට මේ උත්තලතාවය කියන එක අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? මේ ටික දැනගත්තාම ඇති එක්සෑම් එකට වැඩි හිතන්න එපා. ගණන් හදන්නේ නැහැ. මෙන්න මේ කියලා තියෙන ටික තමයි වැදගත් වෙන්නේ. හරි. එහෙනම් අපි ඉගෙන ගත්ත දැන් ඩියුරේෂන් ඉගෙන ගත්තා. උත්තලතාවය ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු බැඳුම් කරවල තියෙන අවදානම් මොනවද කියලා. බැඳුම් කරවල අවදානම් ගත්තොත් විවිධ අවදානම් තියෙනවා. පළවෙනි අවදානම තමයි පොලි අවදානම. පොලි අවදානම කියලා කිව්වේ වෙළඳපොලේ පොලි අනුපාතික වෙනස් වෙනකොට වටිනාකම් වෙනස් වීමෙන් ඇතිවන අවදානම තමයි පොලි අවදානම කියලා කිව්වේ. අපි ඉගෙන ගත්ත පොලි අවදානම ඩියුරේෂන් එකෙන් සහ කන්වෙක්සිටි එකෙන් තමයි ගණනය කරන්නේ කියලා. ඊළඟ ප්‍රතිලාභ වක්‍ර අවදානම yield curve එක ඉගෙන ගත්තා නේද? yield curve එක කිව්වේ මොකද්ද? කල්පිරීමේ කාලයයි පොලි අනුපාතිකය සම්බන්ධ කළ ප්‍රස්ථාරයක් ඇඳුවොත් ඒවට අපි කියව ප්‍රතිලාභ වක්‍ර කියලා. ප්‍රතිලාභ වක්‍ර හැඩ තුනක් තිබ්බා. ඉහළට බෑග් වන ප්‍රතිලාභ වක්‍ර, පහළට බෑග් වන ප්‍රතිලාභ වක්‍ර සහ පැතලි ප්‍රතිලාභ වක්‍ර හැටියට හැඩ තුනක් තිබ්බා නේද? මතක ඇති කියලා මම හිතන හැමෝටම නේද? ඒතර මේ ප්‍රතිලාභ වක්‍ර වල වෙනස් වීම නිසා බැඳුම් කරලා අවදානමක් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මේක තමයි කාලය. මේ තමයි පොලි අනුපාතික YTM. तर මෙහෙම තිබ්බ ප්‍රස්ථාරයක් වෙනස් වෙන්න පුළුවන් මේ විදිහට නේද? දිගු කාල පොලි අනුපාතික අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ක මේක මෙහෙම වෙන්න පුළුවන්. එක්ක දිගු කාල පොලි අනුපාතික වැඩි වෙන්න පුළුවන්. ඒකට එහෙම වුණොත් දිගු කාල බැඳුම් කරවල විශාල පාඩුවක් අත් වෙනවා මේ වගේක් වුණොත් නේද? මෙහෙම වගේ දෙයක් වුණොත් දිගු කාල බැඳුම් කරවලින් ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන්. මොකද පොලි අනුපාතික අඩු වෙනවා කියන වටිනාකම් ඉහළ යනවා. මේ වගේ අවස්ථාවක් ගත්තොත් පොලි අනුපාතික ඉහළ යනවා කියන වටිනාකම් පහළ යනවා කියලා. මෙතනදී ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේ අවදානම් වලට තමයි ප්‍රතිලාභ වක්‍ර අවදානම් කියලා කියන්නේ. ප්‍රතිලාභ වක්‍රයේ හැඩය වෙනස් වීම නිසා මතුවෙන්න පුළුවන් අවදානම්. එතෙන්දී එතෙන්දී බලන්න වෙන්නේ කෙටි කාල බැඳුම් කරලා දීර්ඝ කාල බැඳුම් කරයි ගත්තොත් ඒ එක් බැඳුම් කරේ අනිත් එකට සාපේක්ෂව අවදානම අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ප්‍රතිලාභ වක්‍රයේ හැඩය වෙනස් වීම නිසා. ඒක තමයි ප්‍රතිලාභ වක්‍ර අවදානම කියලා කියන්නේ. ඊළඟට කැඳවීමේ අවදානමක් තියෙනවා. අපි කිව්වා callable bonds කියලා අහලා තියෙනව නේද? callable සහ puttable bonds කියලා. ඒතර callable bonds කියලා අපි කිව්වේ callable bond එකක් ගත්තොත් එතෙන්දී නිකුතු ආයතනයට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි අදාළ බැඳුම් කරේ කල්පිරීමේ දිනයට කලින් ගෙවා නිදහස් කිරීමේ අයිතියක් තියෙනවා නිකුතු ආයතනයට. ඒ වගේම තමයි මේ callable bonds කියලා කියන්නේ.
එහෙම වුණොත් ඒ වගේ අවදානමක් මතුවෙන්න පුළුවන් callable bonds වලට. ඊළඟ නැවත ගෙවීමේ අවදානමක් තියෙනවා. ඒතර නැවත ගෙවීමේ අවදානම කියලා කියන්නේ අපිට කූපන් එහෙම හම්බුනහම දැන් අපිට උදාහරණයකට මේ නැවත ගෙවීමේ අවදානම විශාල වශයෙන් තියෙන මේ mortgage bonds වලට කියන්නේ නිවාස ණය පදනම් කරගෙන නිකුත් කරලා තියෙන බෙදුම් කළ උදාහරණයකට මාකට් එකේ වෙන්නේ වෙළඳපොලේ පොලි අනුපාතික අඩු වෙද්දී මිනිස්සු කරන්නේ අර වැඩි පොලියට අරන් තිබ්බ ණය අඩු පොලියට ණය අරගෙන ගෙවලා නිදහස් කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර ණය දීපායතනෙට සල්ලි හම්බ වෙනවා. මේ ණය දීපායතනෙට සල්ලි හම්බුනහම ඒ සල්ලි ටික නැවත ආයෝජනය කරන්න එපා. ඒ නැවත දැන් ආයෝජනය කරන්න ගියහම වෙළඳපොලේ පොලි අනුපාතික දැන් අඩු වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට මතුවෙන අවදානම තමයි නැවත නොගෙවීමේ අවදානම කියලා කියන්නේ. ඒ හා සමාන නැවත ආයෝජන අවදානම ඊළඟට ණය අවදානම තියෙනවා. බෙදුම් කරක් නිකුත් ආයතනයේ ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. දැන් ලංකාවේ ගත්තොත් ණය අවදානම තවත් වැඩි වුණා නේද? ඊයේ පෙරේදා අපේ ණය ශ්‍රේණිය තවත් අඩු වුණා නේද? ඒක අඩු වුණා කියන්නේ අපේ අවදානම එන්න වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ අපි ණය පැහැර හැරීමට ටික ටික ලං වෙනවා කියන එක. ඒකත් අපි බලන්න ඕනේ බැඳුම් කරයක් සම්බන්ධයෙන්. ඊළඟ ද්‍රවශීලතා අවදානම තියෙනවා. ද්‍රවශීලතා අවදානම කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කරගෙන තියෙන හැකියාව. ඒත් සමහර වෙලාවට බැඳුම් කර ඉක්මනින් මුදල් බවට පත් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා විදේශ විනිමය අවදානම. විදේශ විනිමය අවදානම මතුවෙන අපි ලංකාවේ කෙනෙක් පිටරට බැඳුම් කරක් මිලදී ගත්තොත් විදේශ විනිමය අවදානමක් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් රුපියල් අධි ප්‍රමාණයනොත් අර බැඳුම් කරේ අල්පින දවසේදී හම්බෙන සල්ලි රුපියල් වලට පරිවර්තනය කරද්දී අඩු වෙන්න පුළුවන් නේද? ඒතර ඒ වගේ අවදානම් වල තමයි විදේශ විනිමය අවදානම කියලා කියන්නේ. ඊළඟ උද්දමන අවදානම තියෙනවා. මේ දවස්වල නම් ලංකාවේ උද්දමනය වැඩි වෙනවා නේද? ඒ නිසා අපි ආයෝජනය කරන ස්ථිර පොලියකට යම් කිසි කාලයකට වෙළඳපොලේ උද්දමනය වැඩිදී අපි දන්නවා පොලි අනුපාතිකත් වැඩි වෙනවා. වෙළඳපොලේ පොලි අනුපාතික වැඩි වුණාට අපි බැඳුම් කරයක ස්ථිර පොලියට ආයෝජනය කරපු නිසා අපේ ආදායම වෙනසක් වෙන්නේ නැහැ නේද? ඒතර ඒ වගේ වෙලාවටත් ඒ වගේ වෙලාවට මතුවෙන අවදානම් තමයි උද්දමන අවදානම කියලා කියන්නේ. හරි. ඔය ඔක්කොම දැනගන්න ඕනේ. මේ අවදානම් 4-5ක් මේ මම මේ දීලා තියෙන අවදානම් වලින් 4ක් හෝ 5ක් මතක තියාගන්න. හරි. බැඳුම් කර සම්බන්ධයෙන් අපිට මේ ටික කතා කරනම මොන හරි ප්‍රශ්න තියෙනවද කාට හරි? මොන හරි ප්‍රශ්න තියෙනවද? අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ බැඳුම් කරේක YTM නැත්නම් කල්පිරීමේ දිනය දක්වා පොලි අනුපාතිකය හොයන හැටි දැනගන්න ඕනේ. මම එදා හොයන හැටි ක්‍රම කීපයක් කියලා දුන්නා නේද? ඒ ක්‍රම වලින් කොහොම හරි හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම උත්තරතාවය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. පවත්නා කාලය කියන්නේ මොකක්ද දැනගන්න ඕනේ. ඒ ටික තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. බොහෝ විට මේ පාඩමෙන් ගණන් හදන්නේ ඉන්නේ නැහැ. කෙටි සටහන් ලියන්න තමයි ඉන්නේ. සා ඒ ටික හොඳට බලා ගන්න. හරි මොනවා හරි ගැටලු තියෙනවද? මොනවා හරි ගැටලු තියෙනවද? හරි එහෙනම් අපි වැදගත් කොටසකට යමු. අද පන්ති කී දෙනෙක් ඉන්නවද? මම කිව්වා අද කලින් සතියේ කිව්වා ඊළඟ දවසේ වැදගත් කොටසක් අපි කතා කරමු කියලා. අපි අද කතා කරමු ඔකටියට මතක ඇති ප්‍රාග්ධන අයවැය කරන පාඩමේදී මං කිසියම් ගණන් කීපයක් කරේ නැහැ. ඒ ටියුට් එක අපව ගන්න. ප්‍රාග්ධන අයවැය කරන පාඩමේ ගණන් කීපයක් කරේ නැහැ. මේ ගාන කරේ නැහැ නේද? මතකද නේද? මේ ගාන කරේ නැහැ. හැම අවුරුද්දක වගේ මේකෙන් ගානක් තියෙනවා. මේ ගාන කරේ නැහැ. මේ ගාන කරේ නැහැ. මේ ගාන කරේ නැහැ නේද? එහෙම නේද? මං හරි නේද? මේ ගණන් ටික අපි කරේ නැහැද පන්ති? කරාද නැද්ද? අපි කරේ නැහැ නේද? කරාද නැද්ද? මාව ඇහෙනවද මට? ඒ ගණන් ටික කරාද නැද්ද? අපි කරාද නැද්ද? කාට හරි කියන්න පුළුවන්ද? කරේ නෑ සර්. කරේ නෑ නේද? හරි.
මේක ඉතාම වැදගත් හොඳින් අහගන්න මේ වගේ ගානක් එන තියෙන chance එක 80ක් 90ක් විතර වෙනවා ඒ නිසා හොඳට බලාගන්න අපි මේ ගණන් ටික හදමු පන්තියට ආපු නැති කෙනෙක් කියනවනම් අද පුළුවන් නම් මේ හදපු හැටි කියලා දෙන්න මොකද මේක ඉතාම වැදගත් බර තැබූ ප්‍රාග්ධන පිරිවැය හොයන විදිය අපි කිව්වා ව්‍යාපාරයකට ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය අනිත් එක ණය ප්‍රාග්ධනය ඉස්සර ලියාගමු weighted average cost of capital හොයන සමීකරණය බර තැබූ ප්‍රාග්ධන පිරිවැය හොයන සමීකරණය සමානයි weighted average cost of capital සමානයි cost of equity into weight of equity ඊළඟට cost of preference shares into weight of preference shares ඊළඟට cost of debt into weight of debt into 1 minus t මේක තමයි බර තැබූ ප්‍රාග්ධන පිරිවැය හොයන සමීකරණය මේකෙන් අපි මොකද කරලා තියෙන්නේ අදාළ පිරිවැය අදාළ බර තැබූ වගේන් වැඩි කරලා තියෙන්නේ ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් ආකාර තුනක් මෙතන තියෙනවා එකක් සාමාන්‍ය කොටස් එකක් වර්ණීය කොටස් අනිත් එක ණය ප්‍රාග්ධන. ඒතර එක් ප්‍රාග්ධන වර්ගයේ පිරිවැය අරගෙන ඊට අදාළ බර තැබූ වගේන් අපි මේ වැඩි කරලා තියෙනවා. කොහොමද අපි මේ weight කියන එක ගන්නෙ? ටිකක් බලමු. මේ weight කියන එක ගන්නෙ අපි හිතමු සමාගමක කොටස් ප්‍රාග්ධනය තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය තියෙනවා හිතමු මිලියන 500 වර්ණීය කොටස් ප්‍රාග්ධනය තියෙනවා හිතමු 200 ණය ප්‍රාග්ධනය තියෙනවා 300 මේ ඔක්කොම අපි මිලියන වලින් කතා කරා මේ මිලියන 500ක් මිලියන 200ක් මිලියන 300ක් වශයෙන් මේ සමාගමේ ප්‍රාග්ධනය තියෙනවා. ඒතර මුළු ප්‍රාග්ධනය ගත්තොත් මේ සමාගමේ 1000 මිලියන 1000ක මුළු ප්‍රාග්ධනයක් තියෙනවා. එහෙමනම් මට දැන් කවුරු හරි කියන්න බලන්න කොටස් ප්‍රාග්ධනයේ බර තැබු වගේ කීයද? weight of equity කීයද? මේ තියෙන weight of equity, weight of preference shares, weight of debt කීයද මේ අගය? හරිම ලේසි කියන්න බෑ. weight of equity කියලා කියන්නේ මුළු ප්‍රාග්ධනයෙන් අදාළ ප්‍රාග්ධන වර්ගයේ කොටස කීයද කියන එක. එහෙනම් සාමාන්‍ය කොටස් වල කොටස කීයද? 150යි. 150යි නේද? මුළු ප්‍රාග්ධනයේ 1000ක් තියෙනවා. එකෙන් 500ක් ගෙනලා තියෙන්නේ සාමාන්‍ය කොටස් කමියක්. එහෙනම් මෙතන 150යි. කොහොමද ආවේ 150? 500 1000 බෙදලා 100න් වැඩි කරා නේද? කියන්නේ මේ මුළු ප්‍රාග්ධනයෙන් භාගයක් ගෙනලා තියෙන්නේ සාමාන්‍ය කොටස් හිමියන්. ඒ වගේම වර්ණීය කොටස් හිමියන් එකෙන් 120ක් ගෙනලා තියෙනවා. ඊළඟ ණය කරුවන් 130ක් ගෙනලා තියෙනවා. අර මේක තමයි 100% එන්නේ. දැන් හැමෝටම මේ කොටස පුළුවන් නේද? අමාරු නෑ නේද? හදාගන්න. දැන් මේ සමීකරණය අපි එක කොටසක් දැන් අවසන් කරා. පුළුවන්ද බැයිද? මම මේ හරිම හිමීට කරන්න මේ ගාන ඉතාම වැදගත් නිසා එක්සෑම් එකට. දැන් මේ කොටස පුළුවන් නේද හැමෝටම? පුළුවන්ද බැයිද? පුළුවන් සර්. පුළුවන් නේද? හරි. බැරි කෙනෙක් ඉන්නවනම් කියන්න මේක හරිම ලේසි. එතන මේ weight කියලා කියන්නේ මේ WE, WPS, WD කියලා කියන්නේ මුළු ප්‍රාග්ධනයෙන් අදාළ ප්‍රාග්ධන වර්ගයේ කොටස කොච්චරද කියන එක. මේ ගානේ සාමාන්‍ය කොටස් ගත්තොත් මුළු ප්‍රාග්ධනයෙන් 150ක් තියෙනවා. එහෙම 150ක් උනේ 1000න් 500ක්ම සාමාන්‍ය කොටස් හිමියන් ගෙනාපු නිසා. හරි. ඒ ටික පැහැදිලි. ඊළඟට බලමු ඉතුරු ටික නේද? ඊළඟට මේ cost of equity හොයන්නේ කොහොමද? සාමාන්‍ය කොටස් හිමියන්ගේ පිරිවැය හොයන්නේ කොහොමද? ඒක හොයන්න එක්සෑම් එකේ අවිල්ලා තියෙන ගණන් ගත්තොත් පොඩ්ඩක් ගියොත් එක්සෑම් එකේ අපර දෙන
මේක හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි විදිහ තමයි cost of equity exam එකේ දෙන්න පුළුවන් ආකාර දෙකයි. ඒ දෙක තමයි හැමදාම මාරුවෙන් මාරුවට ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි එක තමයි CAPM සමීකරණය භාවිතා කරලා. CAPM සමීකරණ. මතකද මේ සමීකරණේ කාට හරි? අපි ඉගෙන ගත්තා. මතකද CAPM සමීකරණේ කාට හරි? කොහෙද මේක ඉගෙන ගත්තේ? ආයෝජන කලඹ ප්‍රතිලාභය, ආයෝජන කලඹ අවදානම අපි ඒව මතකද? මතකද නැත්? එහෙම පාඩමක් කරා කියලා මතකද අපි? මතකද නැද්ද? මතකයි සර්. මතකයි නේද? එතෙන්දී අපි කිව්වා සමීකරණය අපි ඉගෙන ගත්තා required rate of return සමානයි RF ධන beta RM minus RF කියලා. මේව සමීකරණයක් අපි ඉගෙන ගත්තා නේද? මම මේ පාඩම අන්තිමට කරන්න හේතුවත් ඒකයි. අන්තිමට තව පාඩම් දෙකයි තියෙන අපිට කරන්න. මම මේ පාඩම අන්තිමට කරන්න හේතුව තමයි ගොඩක් පාඩම් වල ඉගෙනගත්තු සමීකරණ මෙතනදී භාවිතා වෙන නිසා. නිසා මෙතනදී අපිට මේ required rate of return වෙනකොට අපි ලියන්න පුළුවන් cost of equity සමානයි RF ධන beta RM minus RF. පුළුවන් නේද මෙහෙම ලියන්න? පුළුවන් නේද? මේකේ RF කියලා කිව්වේ මොකද්ද? මතක් වුණාද කියලා බලන්න කියන්න බෑ. මොකද්ද මේ RF කියලා කිව්වේ? risk free rate. risk free rate. or risk free rate කිව්වේ මොකද්ද? අවදානමෙන් තොර පොලි අනුපාතිකය. අවදානමෙන් තොර පොලි අනුපාතිකයක් තියෙන්නේ කාටද? රජයේ බැඳුම් කර ආණ්ඩුව නිකුත් කරන බැඳුම් කරවල පොලි අනුපාතිකය තමයි මේ අපි risk free rate එක හැටියට අපි ගන්නෙ නේද? එහෙම නේද? ඊළඟට RM කියලා කිව්වේ වෙළඳපොළ ප්‍රතිලාභය නේද? RM කියුවේ වෙළඳපොළ ප්‍රතිලාභය, RF කියලා කිව්වේ risk free rate. වෙළඳපොළ ප්‍රතිලාභය කොහෙන්ද අපි ගන්න? වෙළඳපොළ ප්‍රතිලාභය අපි කොහෙන්ද ගන්න? කාට හරි කියන්න පුළුවන්ද? කොහොමද අපි වෙළඳපොළ ප්‍රතිලාභය හොයාගන්නේ? කොටස් වෙළඳපොළට ගියාම all share price index එක return එක තමයි RM හැටියට අපි ගන්නෙ. බීටා කියන අගේ කොහොමද වෙන්නේ? බීටා කියන්නේ මොකක්ද? වෙළඳපොළේ අවදානම් අපි කොටස් දෙකකට බෙදුවා. මොකක්ද? මොකක්ද මේ කොටස් දෙක? වෙළඳපොළේ අවදානම කොටස් දෙකකට බෙදුවා ප්‍රධාන වශයෙන්. මොකක්ද මේ අවදානම් වර්ග දෙක? පද්ධතික අවදානමයි පද්ධතික නොවන අවදානම. ඔව් මේ බීටා වලින් කියන්නේ පද්ධතික අවදානම. වෙනත් විදිහකින් කිව්වොත් බීටා කියන්නේ වෙළඳපොළේ ප්‍රතිලාභය එකකින් වෙනස් වුණොත් අපේ සමාගමේ කොටස් වල ප්‍රතිලාභ කොච්චරකින් වෙනස් වෙනවද කියන එක තමයි මේ බීටා වලින් පෙන්වන්න කරන්නේ. මතකයි නේද අපි ඔය කතා කරා. එවනම් cost of equity හොයන පළවෙනි ක්‍රමය තමයි මේ CAPM සමීකරණය භාවිතා කිරීම. දෙවෙනි ක්‍රමය තමයි ගෝඩන් ආකෘතිය. මතක කියද්දි මතක් වෙන්න ඕනේ නේද? ගෝඩන් ආකෘතිය භාවිතා කිරීම. මොකද්ද මේ ගෝඩන් ආකෘතිය කියලා කිව්වේ? value of equity සමානයි D1 බෙදීම KE minus GK සමීකරණය කියන එකත් නේද? කොටස් වල වටිනාකම වෙන පාඩමේදී අපි කිව්වා වටිනාකම හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ස්වාධීන ඇගයුම් ආකෘති, අනිත් එක සාපේක්ෂ ඇගයුම් ආකෘති කියලා. ඒතර ස්වාධීන ඇගයුම් ආකෘතියට අපි තුනක් ඉගෙන ගත්තා. ඒ තුන තමයි එක් අවුරුද්දක් පමණක් කොටස් තියාගන්න හිටියොත් කොහොමද දන්නේ? අවුරුදු දෙකක් තියාගත්තොත් කොහොමද කොටස් හදන්නේ? ඒකේ තුන්වෙනි ක්‍රමය හැටියට අපි ඉගෙන ගත්තා මේ ගෝඩන් ආකෘතිය. ස්වාධීන ඇගයුම් ආකෘතිය යටතේ නේද? ඒතර සාපේක්ෂ ඇගයුම් ආකෘතිය යටතේ නැවත අපි දෙකක් ඉගෙන ගත්තා. මොකද දෙක එකක් මිලේ පෙවීම අනුපාතිකය භාවිතා කරලා වටිනාකම හොයපු විදිය, අනිත් එක මිල පොත්තගේ භාවිතා කරලා වටිනාකම හොයපු විදිය. දැන් මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ මේ ගෝඩන් ආකෘතිය. එතන මේ ගෝඩන් ආකෘතිය යටතේ දැන් සමාගමේ කොටසක මේ අගයක් දෙනවා, මේ අගයක් දෙනවා, මේකක් දෙනවා. අපිට හොයාගන්න වෙන්නේ මෙන්න මේක. හරස් ගණිතේ කරලා අපිට මේක හොයාගන්න පුළුවන් නේද? එතන එහෙම හෙව්වොත් අපිට ආයෙත් මේ cost of equity කියන එක හොයාගන්න පුළුවන්. අපි මෙතෙන් දන්නවා D0 කියන එක කොහොමද? D1 කියන එක කොහොමද?
D1 සමානයි D0 වැඩි කිරීම 1 ධන G. ඊළඟ අවුරුද්දේ ලාභාංශ නේද? අද ප්‍රකාශ කරපු ලාභාංශ නෙමෙයි ඊළඟ අවුරුද්දේ ලාභාංශය තමයි මේ D1 කියලා කියන්නේ. ඒ G කියන එක හොයන්නේ කොහොමද? මම එකත් ඒ දවස්වල කියලා දුන්නා. කාටද මතක නම් කියන්න බෑ. RO වැඩි කිරීම ලාභාංශය රඳවා ගැනීමේ අනුපාතය return on equity වැඩි කිරීම dividend retention ratio නේද? ROE හුවේ කොහොමද? ශුද්ධ ලාභයේ බෙදීම සාමාන්‍ය හිමිකම ඔව් ශුද්ධ ලාභයේ බෙදීම සාමාන්‍ය හිමිකම නේද? මේ ඔක්කොම දැන් ඔලුවට එන්න ඕනේ නේද? ROE සමානයි ශුද්ධ ලාභය බෙදීම සාමාන්‍ය හිමිකම. dividend retention ratio එක කොහොමද? එක අඩු කිරීම dividend per share බෙදීම earnings per share නේද? dividend per share හැවුවේ කොහොමද? earnings per share හැවුවේ කොහොමද කියලා බලා ගන්න. dividend retention ratio කියන්නේ කොහොමද? එක අඩු කිරීම ලාභාංශ කොටස dividend payout ලාභාංශ ගෙවීම අනුපාතය බෙදීම කොටසක ඉපීම නේද? sorry dividend per share කිව්වේ කොටසක ලාභාංශ බෙදීම කොටසක ලාභාංශ බෙදීම කොටසක ඉපීම. මේ ඔක්කොම අපි කතා කරා නේද? මේ ඔක්කොම කතා කරා නේද? මතකද හැමෝටම දැන්? මතක් වුණාද? මතක් වුණාද? හරි. දැන් අපි දැන් ඉගෙන ගත්තේ මොනවද මේ අපි මේ කතා කරන්නේ අත්තටම? මේ ප්‍රාග්ධන බරතබූ ප්‍රාග්ධන පිරිවැයදී මේ cost of equity හොයන විදිහ නේද? මොකටද පුළුවන්ද දැන්? ගණනක් දුන්නොත් එක්සෑම් එකේ මේ ක්‍රම දෙකෙන් එකක් තමයි එන්නේ. ඒතර මොන සමීකරණයද භාවිත කරන්න ඕනි කියලා ගානේ දීලා තියෙන තොරතුරු වලින් තමයි හොයාගන්න වෙන්නේ. ඒතර කැප්ටන් සමීකරණය භාවිත කරන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම risk free rate එක beta ri. ඒ අගයන් දීලා තිබ්බොත් අනිවාර්යයෙන් අපිට යන්න වෙන්නේ කැප්ටන් සමීකරණයට. හැබැයි ලාභාංශ වර්ධන අනුපාතිකය ලාභාංශ කොටසක වටිනාකම ඒ වගේ දේවල් දීලා තිබ්බොත් අපිට යන්න වෙන්නේ ගෝඩන් ආකෘතිය. හරි ගාන දීලා තියෙන තොරතුරු කියවලා තමයි අපිට හොයාගන්න වෙන්නේ මොන ආකෘතියද මොන සමීකරණයද භාවිතා කරන්න කියලා. පැහැදිලිද දැන් cost of equity වෙන විදිය? පැහැදිලි නැත්නම් මේ අපි ඔක්කොම මේ කතා කරපු සමීකරණ කලින් පාඩම් වල නේද? මේවා ලියලා නෝට් එකකට ලියලා තියාගත්තත් කමක් නැහැ. ඒතර මේ වගේ ගානක් 80ක් 90ක් එන්න chance එක තියෙනවා. මොකද කියන්නේ? මේක පුළුවන්ද? මේක පුළුවන් නේද? මොකද? පුළුවන් නේද? පුළුවන් වෙයි නේද? අපි ගණන් හදමු තව චුට්ටකින්. පුළුවන්ද වෙයි? පුළුවන් වෙයි නේද? මම මේක මකනවා. ඉරේස් කරනවා මේ ටික. කාටරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ප්‍රශ්නයක් නෑ නේ මොකටද නේද? මේ පාඩම් කරද්දිත් කිව්වා ඉස්සරහ තව පාඩම් වලදී මේක අපහු භාවිතා වෙනවා කියලා නේද? ඒකද එකිනෙක එක පාඩම අනිත් පාඩමට සම්බන්ධ වෙනවා නේද? ඊළඟට අපි බලමු cost of preference shares වෙන විදිය. අපි කිව්වා preference shares වර්ග දෙකක් තියෙනවා. එකක් නිදහස් කළ හැකි වර්ණීය කොටස් නිදහස් කළ හැකි වර්ණීය කොටස්
නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් කියලා වර්ග දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා නේද? නිදහස් කළ හැකි වර්ණීය කොටස් නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් හැටියට කොටස් දෙකක් තියෙනවා කියලා. ඒ නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා කියන්නේ අපිට පුළුවන් ඒ බැඳුම් කර කල්පිරීමට පෙර ඒවට නිශ්චිත කල්පිරීමේ දිනයක් තියෙනවා. එදාට ඒක ගෙවලා නිදහස් කරන්න පුළුවන්. නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් ගත්තොත් ඒවට නිශ්චිත කල්පිරීමේ කාලයක් නැහැ. ව්‍යාපාරයේ තියෙනකම් දිගටම මේ වගේ කොටස් තියෙනවා. අපි කිව්වා නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් ගත්තොත් මොන වගේ දෙයකට සමාන වෙන්නේ? අපි එක්තරා පාඩමකදී අපි ගත්ත නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් කිසියම් දෙයක උදාහරණයක්. කාට හරි මතකයි? අපි දෙවෙනි පාඩමේදී ගත්තා. අපි ඉගෙන ගත්තා වර්තමාන අගය කියන පාඩමක් කියන ගත්තේ දෙවෙනියට නේද? ඒතර මේ පාඩමේදී අපි කිව්වා නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් කියන එක කිසියම් එක් වර්ගයකට සමාන වෙනවා කියලා. මොකටද ඒ සමාන උනේ? කාට හරි මතක නම් කියන්න බලන්න. කාට හරි මතක නම් කියන්න බලන්න. වර්ණීය කොටස් වල තියෙන විශේෂත්වය මොකක්ද? කාට හරි කියන්න බලන්න. සාමාන්‍ය කොටස් වල සාපේක්ෂව වර්ණීය කොටස් වල තියෙන එක විශේෂත්වයක් කියන්න බලන්න. ලාභාංශ නිශ්චිත වෙනස් වෙනවා. වර්ණීය කොටස් වල ලාභාංශ ගත්තා. නිශ්චිත ලාභාංශයක් ලැබෙනවා සර් වර්ණීය කොටස් වල. නිශ්චිත ලාභාංශයක් ලැබෙනවා නේද? හරි. නිදහස් කරන හැකි වර්ණීය කොටස් අපි කිව්වා සමාන වෙනවා සදාකාලීනයකට. සදාකාලීනයකට සමානයි කියලා අපි ඉගෙන ගත්තා නේද? අපි හිතෙන් ඉගෙන ගත්ත සදාකාලීනයක වර්තමාන අගය හොයන හැටි. මතකද කාට හරි? සදාකාලීනයක වර්තමාන අගය හෙවි කොහොමද? මෙහෙම ගොස් සදාකාලීනයක අනාගත වටිනාකම කීයද? සදාකාලීනයක අනාගත වටිනාකම කීයද? කාට හරි මතකද? සදාකාලීනයක් කියන්නේ මොකක්ද? එකම මුදල් ප්‍රවාහය හැමදාම හම්බ වෙනවා. නිශ්චිත කල්පිරීමේ කාලයක් නැතුව එකම මුදල් ප්‍රමාණය හැමදාම හම්බ වෙනවා නම් අපි කිව්වා සදාකාලීන කියලා. එහෙම නේද? එහෙමද නැද්ද? මතකද? සදාකාලීන කියන එක මතක් වුණාද? සදාකාලීන කියන අනාගත වටිනාකම කීයද? හැමදාම එකම ගාන හම්බ වෙනවා. අනන්තය දක්වා හම්බ වෙනවා. එහෙමද? සදාකාලීන අනාගත වටිනාකම කීයද? අපි වර්තමානයේ අනාගත වටිනාකම වෙන දෙවිදිහටම අපි කතා කරා නේද? වෙන සදාකාලීනයක වටිනාකම කීයක් වෙනවද? කාටද කියන්න පුළුවන්? අනන්තය කියලා අපි ඉගෙන ගත්ත මතකද? සදාකාලීනයක වර්තමානයේ හරිනේ කොහොමද? present value of perpetuity කියන්නේ සදාකාලීන සමානයි මුදල් ප්‍රවාහය වැඩි මුදල් ප්‍රවාහය බෙදීම පොලි අනුපාතිකය කියලා අපි ඉගෙන ගත්ත මතකද? එහෙම දෙයක් ඉගෙන ගත්ත මතකද? කාටවත් මතක නැහැ වගේ නේද? ස්ලයිඩ් එකට ගිහිල්ලා පෙන්නුවොත් අංගෝ මේවා මතක කරන්න එපා කියලා නේද? එක්සෑම් එක දැන් කවද්ද තියෙන්නේ? එක්සෑම් එක තියෙන දවසක් දන්නවද? එක්සෑම් එක තියෙන දවසක් කිව්වද? කියලා තියෙනවද? දන්නවද මොකක් හරි ඒ සම්බන්ධයෙන්? තාම නෑ. තාම නෑ නේද? හරි. දැන් අපි ඉගෙන ගත්ත මේ සදාකාලීන මතකද මෙහෙම එකක්? එහෙම එකක් ඉගෙන ගත්ත මතකද? නේද? සදාකාලීන කියලා දෙයක්. ආයෙ නෝට්ස් බලන්න නේද? දැන් එක්සෑම් එකට කිට්ටු වෙන්නේ. එහෙමනම් preference share එක වටිනාකම හොයන්නේ තේ විදිහට. preference share එක value of a preference share සමානයි කූපන් එක බෙදන්න ඕනේ cost of preference shares වලින්. R කියලා කිව්වේ cost of preference shares. එහෙමනම් දැන් අපි දන්නවා එහෙමනම් නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් නම් අදාළ නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් වල වටිනාකම දෙයි සලාක අනුපාතිකයේ දෙයි. එහෙමනොත් මෙන්න මේක හොයාගන්න තියෙනවා. ඒක පුළුවන් නේද? ඊළඟ නිදහස් කළ
හැකි වර්ණීය කොටසක් නම් හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. නිදහස් කළ හැකි වර්ණීය කොටසක් නම් ඒ වගේ වෙලාවක වර්ණීය කොටසක පිරිවැය දීලා තිබ්බොත්, කියන්නේ වර්ණීය කොටසක ලාභාංශ දීලා තිබ්බොත් එතෙන්දී cost of preference share සමානයි coupon rate එක. දෙවෙනි ක්‍රමය තමයි අපි YTM හොයන හැටි ඉගෙන ගත්තා නේද බැඳුම් කර පාඩමේ. එතෙන්දී අපි සමීකරණය කියන ගත්තා මේ සමීකරණය අක්කරොත් සමීකරණය එහෙම සමීකරණයක් ඉගෙන ගත්තා නේද මතක් කරගන්න. සීදන අනාගත වටිනාකම අඩු කිරීම වර්තමාන අගය බෙදීම කාලය බෙදීම අනාගත වටිනාකම ධන වර්තමාන අගය බෙදීම දෙක. මෙහෙම සමීකරණයක් අපි ඉගෙන ගත්තා නේද? මෙහෙම ඉගෙන ගත්තා නේද? මෙහෙම දෙයක් ඉගෙන ගත්තද නැද්ද? මෙහෙම දෙයක් අපි ඉගෙන ගත්තා නේද? YTM හොයන ක්‍රම තුනක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා නේද? ක්‍රම හතරක් අතරම. ක්‍රම හතර තමයි එකක් අත්හදා බැලීම් ක්‍රමය, දෙවෙනි එක ප්‍රස්ථාර ක්‍රමය, අනිත් එක තමයි පොලි අනුපාතිකයන් දෙකක් යටතේ වටිනාකම් දෙකක් වාගෙන අර ගාන අවබෝධයෙන් හදන හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟ මේ සමීකරණ ක්‍රමයේ හැටියට හතරවෙනි ක්‍රමය ඉගෙන ගත්තා. මතකද? මතකද නැද්ද? මතකයි. මතකයි නේද? එන්න ඒ තමයි cost of preference shares වෙන ඊළඟ ක්‍රම. මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ නිදහස් කළ හැකි වර්ණීය කොටස්, මෙතන නිදහස් කළ නොහැකි වර්ණීය කොටස්. හරි. මේ නෝට් එක හොඳට බලා ගන්න, නෝට් එක තියාගන්න. එක්සෑම් එක කිට් වෙලා චුට්ටක් බලා ගන්න. එතකොට දැන් අපි ඉගෙන ගත්තා සාමාන්‍ය කොටසක පිරිවැය වෙන හැටි හොයාගත්තා. cost of equity හෙව්වා. cost of equity හොයන ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. එක්කෝ CAPM සමීකරණය, අනිත් එක ගෝඩ්න ආකෘතිය. එන වර්ණීය කොටස් වල දාට පස්සේ අපි බලන්න ඕනේ මේක නිදහස් කළ හැකි වර්ණීය කොටසක්ද නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක්ද කියලා. නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක් නම් අර සදාකාලිනයක භාවිතා කරන සමීකරණය භාවිතා කරලා cost of preference shares හොයාගන්න පුළුවන්. මෙන්න මේකයි සමීකරණය නේද? හැබැයි නිදහස් කළ හැකි වර්ණීය කොටසක් නම් අපිට භාවිතා කරන්න වෙන්නේ මේ YTM සමීකරණය. එහෙම නැත්නම් පිරිවැය දීලා තිබ්බොත් අපිට ඒක කෙලින්ම ගන්නත් පුළුවන්. හරි. මාරු නෑ නේද? හරි. මේ මතක් කරගෙන අපි මේ ඉගෙන ගත්ත දේවල් නේද? මේ ටික හැම එකක්ම අපි ඉගෙනගෙන තියෙනවා. හරි. අපි එහෙනම් දැන් ඊළඟට යමු ණය ප්‍රාග්ධනයේ පිරිවැය හොයන විදිය. මම මේක ඩිලීට් කරන්නම්. හිතර හැමෝම ලියා ගන්න ඇති කියලා. then cost of debt ගත්ති cost of debt හැටියට අපිට දෙන්න පුළුවන් බැංකු ණය දෙන්න පුළුවන් වර්ණීය කොටස් දෙන්න පුළුවන් මේ ඔක්කොම බැංකු ණය දෙන්න පුළුවන් ණය කර දෙන්න පුළුවන් ඩිබෙන්චර්ස් කරනවා නේද බැංකු ණය දෙන්න පුළුවන් බැංකු ණය දීලා තිබ්බොත් අපිට කෙලින්ම cost of debt සමානයි ඒ ණයේ පොලි අනුපාතය ගන්න පුළුවන් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ කෙලින්ම ණය සඳහා ගෙවන පොලි අනුපාතිකයේ කෙලින්ම cost of debt හැටියට ගන්න පුළුවන් බැංකු ණයට නම් හරිම ලේසි ඊළඟට අපිට දෙන්න පුළුවන් ණය කරයක් ණය කරයක් දුන්නාම ඉස්සල්ලාම බලන්න ඕනේ මේ ණය කරය සම මිලටද අලෙවි වෙන්නේ එහෙමත් නැත්නම් අධි මිලකට හෝ අව මිලකටද අලෙවි වෙන්නේ කියලා බලන්න ඕනේ මොකද්ද මේ සම මිල කියලා කිව්වේ හැමෝම දන්නවා බැංකු ණයක් නම් හරිම ලේසි කෙලින්ම අපි ගෙවන පොලිය සමානයි ණය ප්‍රාග්ධනයේ පිළිවෙල. හැබැයි ණය කරයක් නම් ඉස්සලාම අපි බලන්න ඕන මේක සම මිලට අලෙවි වෙන එකක්ද අධි මිලට අලෙවි වෙන එකක්ද අව මිලට අලෙවි වෙන එකක්ද කියලා. මොකද්ද මේ සම මිල කියලා කිව්වේ?
සමමිල කිව්වේ මොකක්ද? සමමිල කිව්වේ මොකක්ද? ගෙවන පොලියට ප්‍රාග්ධන පිරිවැය සමාන. සමමිල කියලා කිව්වේ කිසියම් බැඳුම් කරයක වටිනාකම එහි මුහුණ තගයට සමාන වුණොත් ඒවට අපි කිව්වා සමමිල බැඳුම් කරය කියලා. එහෙම නේද? එහෙමද නැද්ද? මොකද අපි සමමිල කියලා කිව්වේ කිසියම් බැඳුම් කරයක වටිනාකම එහි මුහුණ තගයට සමාන වුණොත් ඒවට අපි කිව්වා සමමිල බැඳුම් කර කියලා. එහෙම නේද? මේක බැඳුම් කර පාඩම යටතේ මේ ළඟදී ඉගෙන ගත්තා. මතක් වුණාද? මතක් වුණාද සමමිල? මතක් වුණාද නැද්ද? සමමිල බැඳුම් කරයක් නම් තියෙන විශේෂත්වය මොකක්ද? සමමිල බැඳුම් කරයක තියෙන විශේෂත්වය මොකක්ද? ඕනම බැඳුම් කරයක වටිනාකම එහි මුහුණ තගයට සමාන වෙන්නේ මොන අවස්ථාවේ? ඕනම බැඳුම් කරයක වටිනාකම එහි මුහුණ තගයට සමාන වෙන්නේ මොන අවස්ථාවේ? අපි දන්නවා මේවා නේද? අපි ගණනොත් හදලා බැලුවා. කියනවා ඕනම ණයකරයක බැඳුම් කරයක වටිනාකම එහි මුහුණ තගයට සමාන වෙන්නේ මොන අවස්ථාව වුණොත්? සලාක අනුපාතිකයේ වෙළඳපොළ පොලි අනුපාතිකයට සමාන. ඔව් කූපන් රේට් එක සමාන වෙන්න ඕනේ මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක නේද? එතකොට අපි කියනවා එහෙම වුණොත් අදාළ බැඳුම් කරේ වටිනාකම සමාන වෙනවා මුහුණත වටිනාකම. ඒක තමයි අපි කිව්වේ සමමිල බැඳුම් කර කියලා. එහෙමනම් කිසියම් බැඳුම් කරයක වටිනාකම එහි මුහුණ තගයට සමාන නම් හරිම ලේසි මාකට් ඉන්ට්‍රස්ට් රේට් එක තමයි cost of ණයකරනේ cost of debenture එක වෙන්නේ. cost of debt. මාකට් ඉන්ට්‍රස්ට් රේට් එක තමයි cost of debt වෙන්නේ සමමිලට අලෙවි වෙනවා. හරිම ලේසි සමමිලට අලෙවි වෙනවා කියලා දැක්ක ගමන් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ වෙළඳපොලේ පොලි අනුපාතිකය තමයි අදාළ ණයකරේ හෝ බැඳුම් කරේ පිරිවැය වෙන්නේ. පැහැදිලිද? ගාන හොඳට කියවන්න ඕනේ. ගානේ අදාළ ණයකරය හෝ බැඳුම් කරේ වටිනාකම එහි මුහුණ තගයට සමාන කියලා දීලා තිබ්බොත් අනිවාර්යයෙන්ම එහෙමනම් අපිට ලේසියෙම පිරිවැය ගන්න පුළුවන්. ඒ වෙලාවේ පිරිවැය වෙන්නේ අදාළ බැඳුම් කරේ වෙළඳපොළ පොලි අනුපාතිකය. එච්චරයි කියන්නේ. හැබැයි අදිමිල හෝ අවමිල වුණොත් නම් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. එහෙම වෙච්ච වෙලාවක හදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් අර මම කිව්වා අත්හදා බැලීම් ක්‍රමය, හදා බැලීම් ක්‍රමය, අත්හදා බැලීම් ක්‍රමය කියලා කිව්වෙ මොකක්ද? එක එක ගැන අදෘශ්‍ය කරලා බලනවා. මේ දාපු අගය අදාළ බැඳුම් කරේ වටිනාකමට සමාන වෙනවද කියලා. ඒක අපිට එක්සෑම් එකේ කරන්න බෑ කියලාත් අපි ඉගෙන ගත්තා නේද? ඊළඟ ක්‍රමය ප්‍රස්ථාර ක්‍රමය. ප්‍රස්ථාර ක්‍රමයක් එක්සෑම් එකට භාවිතා කරන්න බෑ. ඒකට හේතුව තමයි ප්‍රස්ථාර කඩදාසි දෙන්නේ නැති නිසා. තුන්වෙනි ක්‍රමය තමයි අවබෝධයෙන් ගාන හැදීම. අවබෝධයෙන් හදන්නේ කොහොමද? පොලි අනුපාතික දෙකක් යටතේ වටිනාකම් දෙකක් හොයාගෙන ඊට පස්සේ අදාළ බැඳුම් කරේ වටිනාකම අපිට අවශ්‍ය තැනට ගේන්න පොලි අනුපාතික කොච්චරකින් වෙනස් කරන්න ඕනද කියලා හෙව්වොත් ඒකට අපි කිව්වා අවබෝධයෙන් ගාන හදනවා කියලා. හතරවෙනි ක්‍රමය තමයි අර අපි අර ප්‍රිෆරන්ෂියල්ස් වල භාවිතා කරපු සමීකරණේ. මොකද්ද? C ධන මුහුණ තගේ අඩු කිරීම වර්තමාන අගය බෙදීම කාලය බෙදීම අනාගත වටිනාකම එකතු කිරීම වර්තමාන අගය බෙදීම දෙක. එතන එක්සෑම් එකට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ දෙක. මේ දෙක එක්සෑම් එකට භාවිතා කරන්න බෑ. මේ තමයි ණය ප්‍රාග්ධනයේ පිරිවැය හොයන්න පුළුවන් ගානක දෙන්න පුළුවන් විදි. ඒතර මේවා එකක් තමයි එක්සෑම් එකට දෙන්නේ. ඒතර බැංකු ණයක් නම් හරිම ලේසි. බැංකු ණය පොලි අනුපාතයේ සමානයි ණය ප්‍රාග්ධනයේ පිරිවැය. ඒතර ණයකරයක් නම් ඉස්සලාම් බලන්න ඕන එක සම්මිලට අලෙවි වෙනවද, අදිමිලට අලෙවි වෙනවද, අවමිලට අලෙවි වෙනවද කියලා. ඒතර සම්මිලට අලෙවි වෙනවා නම් හරිම ලේසි. ඒක මොකද ගන්න තියෙන්නේ? ඒ වගේ වෙලාවක වෙළඳපොලේ පොලි අනුපාතිකය තමයි අදාළ ණය ප්‍රාග්ධනයේ පිරිවැය වෙන්නේ. හැබැයි අදිමිලට අවමිලට අලෙවි වෙනවා නම් අපිට භාවිතා කරන්න වෙන්නේ අවබෝධයෙන් හදන්න ඕනේ. එහෙම නැත්නම් මේ සමීකරණය භාවිතා කරන්න ඕනේ. හරි. පැහැදිලිද? මේ ටිකක් තියාගන්න උගෙන.
මේ මම මේ කියන්නේ මේ ගාන එන්න පුළුවන් විවිධ ක්‍රම. මේ මම මේ කතා කරපු ක්‍රම වලින් එකක් තමයි එන්නේ. past papers බලන්න මේ ක්‍රම ටික එහෙට මෙහෙට කරලා තමයි ගාන එන්නේ exam එකට. ලියාගත්තේ නැද කොහොම? එතන ලියා ගන්න නැති කියලා. ඊළඟට මේ T කියලා කිව්වේ බදු අනුපාතය. මේ T කියලා කිව්වේ tax rate එක. බදු අනුපාතය කියලා. ඇයි මෙතන විතරක් 1 - T ගත්තා? කඩර කියන්න පුළුවන්. ඇයි ණය ප්‍රාග්ධනයේ විතරක් 1 - T ගත්තා? කඩර කියන්න පුළුවන් හේතුව. ඇයි ණය ප්‍රාග්ධනයේ විතරක් 1 - T කියන එක ගන්න. කාටද කියන්න පුළුවන්. මේ ඇත්තටම ණය ප්‍රාග්ධනයේ රැස් කිරීමේ තියෙන වාසියක් ඇත්තට මේ 1 - T වලින් පෙන්නුම් කරා. ඇයි මේ 1 - T ගත්තේ මෙතන? කාටද කියන්න පුළුවන්. අපි ණය ප්‍රාග්ධනයට ගෙවන්නේ මොනවද? ව්‍යාපාරයක් ණය ප්‍රාග්ධනය රැස් කරොත් අපි ගෙවන්නේ මොනවද? පොලිය කියන එක බදු වලින් අඩු කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? ඇයි පොලිය තියෙන්නේ කොතනද? මූල්‍ය හා වෙනත් වියදම් වල තමයි වෙළඳ හා ලාභ ගිණුමේ තියෙන්නේ නේද? එනේ බදු පෙර ලාභයට කලින් තියෙන්නේ. පොලිය ගෙවන ප්‍රමාණය වැඩි වෙන්න බදු පෙර ලාභය අඩු වෙනවා නේද? බදු පෙර ලාභය අඩු වෙනවා කියන්නේ ගෙවන බදු ප්‍රමාණය අඩු වෙනවා කියන එක. හැබැයි ලාභාංශ කියන එක බදු වලින් අඩු කරගන්න පුළුවන්ද? වර්ගීය ලාභාංශ හෝ සාමාන්‍ය ලාභාංශ බදු වලින් අඩු කරගන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා තමයි මේ අවස්ථා දෙකේදී 1 - T නැති වෙන්න ණය ප්‍රාග්ධනයේ විතරක් 1 - T තියෙන්නේ හේතුව ඒකයි. මොකද ණය ප්‍රාග්ධනයට ගෙවන පොලිය විතරයි බදු වලින් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා පොලිය ගෙවන්න අපේ බදු ප්‍රමාණය අඩු වෙනවා. මේ ගැළපීම කිරීම සඳහා තමයි මේ 1 - T කියන එක ගන්න. හරි. දැන් අපි සමීකරණයේ තියෙන කොටස් කොහොමද එන්නේ කියලා කතා කරා. අපි එහෙනම් දැන් එක්සෑම් එකේ අපි ගානක් දෙකක් බලමු. හරි. මේ ගානේ සාමාන්‍ය කොටස් පිරිවැය සහ වර්ණීය කොටස් පිරිවැය හොයන්න මම විනාඩි 5ක් දෙන්න. තනියෙන් ඉස්සෙල්ලා කරන්න බෑ. එහෙම කරොත් තමයි ඉගෙන ගන්නෙ. ඒ නිසා බලන්න. මේ එවල තියෙන ගාන ඇත්තටම 2019 සැප්තැම්බර් මේ මෑතකදී තිබ්බ එක්සෑම් එක ආපු ප්‍රශ්නයක් 2019 සැප්තැම්බර් මට ගාන නම් මම හිතන්නේ 5 වෙනි එකද දෙන්න බෑ. 2019 සැප්තැම්බර් මේ 6 වෙනි ගාන. හදන්න බලන්න. විනාඩි 5ක් දෙන්න. සාමාන්‍ය කොටස් පිරිවැයයි වර්ණීය කොටස් පිරිවැයයි හොයන්න බලන්න. හොයන්න බලන්න ගන්න.
හැදුවද අපි ඉස්සෙල්ලාම බලමු එන සමීකරණය මොකක්ද කියලා කියන්න බලන්න ඉස්සෙල්ලාම. ගෝඩන් ආකෘතිය. ඔව් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කිව්වා ක්‍රම දෙකයිනේ තියෙන්නේ. එකක් කැප්ම් සමීකරණය අනිත් එක ගෝඩන් ආකෘතිය. දැන් මේක දීලා තියෙන තොරතුරු වලින් කැප්ම් එකට අවශ්‍ය තොරතුරු දීලා නැහැ නේද? කැප්ම් එක හදනවා නම් දෙන්න ඕනේ බීටා දෙන්න ඕනේ, රිස්ට්‍රී රේට් එක දෙන්න ඕනේ, වෙළඳපොළ ප්‍රතිලාභය දෙන්න ඕනේ. මේ මොකක්වත් දීලා නැහැ. දීලා තියෙන්නේ මොනවද? ලාභාංශයි ලාභාංශ වර්ධන අනුපාතය දීලා තියෙනවා. නේද? එහෙනම් අපිට භාවිතා කරන්න වෙන්නේ ගෝඩන් ආකෘතිය. එහෙනම් ගෝඩන් ආකෘතිය භාවිතා කරොත් වටිනාකම කීයද? කීයද වටිනාකම? හරිම ලේසියි නේද? ගහ හදන්න බලන්න. බැලුවේ මාකට් ස්කීම් එකෙත් මාකට් ස්කීම් එකේ සමීකරණ දෙනවනේ සමීකරණ වල ගෝඩන් සමීකරණ දීලත් නැහැ. ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට සමීකරණ එක්සෑම් එකේ දෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙන සමීකරණය සමහර විට නැති වෙන්න පුළුවන්. කීයද දෙන්න උත්තරේ? එහෙම නම් හදමු නේද එකතු වෙලා. කාට හරි උත්තරයක් ආවද කමන්න වර්ධනවල. හරි නතරන හදන්නේ මේ ගානක්. කාට හරි උත්තරයක්වත් ආවේ නැද්ද? කාට හරි උත්තරයක් ආවද? හරි අපි මොනවද හදමු නේද? The cost of equity හොයන්නේ අපි භාවිතා කරන ගෝඩන් ආකෘතිය value of equity සමානයි D0 වැඩි කිරීම 1 G D1 කියන එක නේද? cost of equity තමයි අපි හොයන්නේ වැඩි කිරීම G. මේ වල මොනවද දීලා තියෙන තොරතුරු කියලා මේ ගන්න. මේක හදන්න අපිට දීලා තියෙනවා කොටසක රුපියල් 30 බැගින් ලාභාංශ ගෙවන ලද. එවනම් D0 දීලා තියෙනවා. දැන්ටමත් කියලා තියෙනවා රුපියල් 30ක ලාභාංශ. ගෙවන ලදනේ. ඊට ඕනේ ඊළඟ ලාභාංශ. ගෙවන ලද නිසා එක 30යි කියලා දාගන්න පුළුවන්. ඒ වගේම ලාභාංශ වර්ධන අනුපාතිකය දීලා තියෙනවා 100ට 15යි කියලා. 0.15යි. එහෙනම් අපි ඉතනත් ලියා ගන්න පුළුවන් KE අපි දන්නේ නැහැ. අඩු කිරිය 0.15යි කියලා. රුපියල් ආයතන කියන සලකා බලමින් සිටි KCC PLC කොටස් වල වර්තමාන වෙළඳපොළ මිල රුපියල් 600ක් වේ. එහෙනම් එකක් දීලා තියෙනවා. 600යි කියලා දීලා තියෙනවා. එහෙනම් දැන් අරස් ගුණිතය කරලා මේ උත්තරේ හොයාගන්න පුළුවන් නේද හැමෝටම? දැන් හදන්න මම ටක් අරස් ගුණිතය කරලා. නම් කරස් ගුණිතය කරලා තමයි දෙන්නේ. 600යි KE අඩු කිරීම 600.15න් වැඩි කරොත් වැඩි කිරීම 0.15 90යි සමානයි 30 වැඩි කිරීම 1.15 නේද මේ පැත්තේ 30 වැඩි කිරීම 1.15 34.5ක් වෙනවා. අපිට මොකද ගන්න මේ 90 එහා පැත්තට ගේන්න පුළුවන්. එහෙනම් 600යි KE සමානයි 90ට 34.5ක් එකතු වුනහම වදන 37.5 124.5යි වනා KE සමානයි 124.5 බෙදීම 600 කරේනවා 0.2.75 ප්‍රතිශත ලකුණක් හැටියට ගත්තොත් 20.75 මේ වගේ උත්තරයක් ආවද හැමෝටම මේ වගේ උත්තරයක් ආවද
මේ වගේ උත්තරයක් ආවද නැද්ද? ආව නේද? හරි. පුළුවන් නේද? මේ තමයි ගෝඩන් ආකෘතිය දෙන්න පුළුවන් විදිය. ගෝඩන් ආකෘතිය යටතේ මේ විදිහට අපිට මේ ගාන පොඩ්ඩක් අමාරු කරන්න පුළුවන්. අමාරු කරන්න පුළුවන් එකම විදිය තමයි G දෙන්නේ. G වල අගය දෙන්නේ එතුවාට ගාන දෙනවා ROE දෙනවා ලාභාංශ රඳවා ගැනීම අනුපාතය දෙයි. එහෙම වුණොත් අපි දන්නවා G හොයාගන්න නේද? ඒ වගේ පොඩ්ඩක් ගාන අමාරු කරන්න පුළුවන්. G දෙන්නේ නැතුව G හොයාගන්න වෙන්න පුළුවන්. එහෙම දෙයක් එහෙම ගණනුත් ඇවිල්ලා තිබ්බ එක්සෑම් එකේ. ඊළඟට ඒකේ ඊළඟ කොටසට ගියොත් අපි හදන්න ඕනේ වර්ණීය කොටසක පිරිවැය. ඒතර වර්ණීය කොටසක පිරිවැය කිව්වා ගාන ඉස්සෙල්ලා බලන්න ඕනේ මේක නිදහස් කළ හැකි වර්ණීය කොටසක්ද නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක්ද කියලා. ඒතර ගානේ පැහැදිලිව කියනවා KCC PSC විසින් රුපියල් මිලියන 150ක් වටිනා නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් නිකුත් කර ඇත. වර්ණීය කොටස් ලක්ෂ 5කින් මේ සමන්විත වන අතර කොටසකට වාර්ෂික ලාභාංශ රුපියල් 25කි. වර්ණීය කොටස් වල අවසරට වෙළඳපොළ මිල 250යි. බලන්න වර්තමාන වෙළඳපොළ මිල දීලා තියෙනවා වර්ණීය කොටසක ලාභාංශ දීලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඒවා නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් කියලා. එහෙමනම් භාවිතා කරන්න පුළුවන් මොන සමීකරණයද? නිදහස් කරන්න බැයි නම් මොකද අපි භාවිතා කරන්නේ? නිදහස් කරන්න බැයි නම් හරිම ලේසි. මොකද්ද භාවිතා කරන සමීකරණ? අපි මේ ටික කර කලින් ඉගෙන ගත්තා නේද? මොකද්ද භාවිතා කරන සමීකරණ? කාට හරි කියන්න පුළුවන්ද බෑ? නිදහස් කරන්න නොහැකි නම් භාවිතා කරන්නේ මොකද්ද? සදාකාලිනයක සමීකරණය නේද? නේද? මම අරන් කිව්වා ලියාගන්න කියලා නෝට් එක බලුවොත් තියෙනවා. නිදහස් කරන්න බැරි නම් අපි භාවිතා කරන්නේ මොන සමීකරණයද? තාමත් කියන්න වෙයිද? සදාකාලිනයක සමීකරණය නේද? හරි. එහෙමනම් value of differential සමානයි කූපන් එක බෙදීම cost of differentials නේද? කොටසක වටිනාකම දීලා තියෙන වර්තමානයේ 250යි කියලා. ඒ වගේම කූපන් එක දීලා තියෙනවා 25යි කියලා. cost of differentials තියෙන එකත් අපිට පුළුවන් හරස් ගුණිතය කරන්න. cost of differentials සමානයි 25 බෙදීම 250. ඒතරේ කීයද? 25 250 බෙදාම කීයද? 0.1යි නේද? ඔතකදී 0.1යි. උත්තරය ඇවිල්ලා 100ට 10. තේරුණාද හද පැටි? නිදහස් කළ නොහැකි නම් අපිට ලේසියෙන්ම අර සදාකාලිනයක සමීකරණය භාවිතා කරන්න පුළුවන්. වටිනාකම දීලා තියෙනවා කූපන් එක දන්නවා. දන්නේ නැත්නම් cost of differentials පෙරුවා නේද? හරස් ගුණිතය කරලා ටක් ගාලා උත්තරය ආගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණා නේද මට? තේරුණ නැත්තම් කියන්න. තේරුණාද නැද්ද? ඇහෙනවද මාව? මාව ඇහෙනවද? මාව ඇහෙනවද? තේරුණා නේද? හරි. හරි එහෙනම් අපි ඒක දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසෙන් අහන්නේ මොකක්ද? කේස් පොත්ගේ සහ වෙළඳපොළගේ යන ක්‍රමයන් භාවිතා කරමින් KCC PSC බාරිත සාමාන්‍ය ප්‍රාග්ධන පිළිගන්න weighted average cost of capital හොයන්න කියන්නේ. එහෙනම් මේකට අනුව weighted average cost of capital සමීකරණය කොහොමද එන්නේ අපි ඉගෙන ගත්තා. weighted average cost of capital සමානයි cost of equity වැඩි කිරීම weight of equity අතු කිරීම cost of differentials වැඩි කිරීම weight of differentials. මේ දෙක විතරයි තියෙන්නේ
හේතු තමයි මේ ව්‍යාපාරයේ ණය ප්‍රාග්ධනයක් නැති නිසා. හැබැයි වේට් ගද්දි ක්‍රම දෙකකට ගන්න කියනවා. එකක් වෙළඳපොළගේ භාවිතා කරන්න කියනවා. අනිත් එකට පොත් අගේ භාවිතා කරන්න කියනවා. පොත් අගේ කියලා කියන්නේ බැලන්ස් ෂීට් එක ගියාම අපි පොත් අගේ භාවිතා කරොත් ඉක්විටි කොච්චරක් තියෙනවද? හිමිකම තියෙනවා. කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ රුපියල් මිලියන 500යි. රඳවාගත් ඉපෙවුම් තියෙනවා 100ක්. එහෙනම් ඔක්කොම අයිතිකරුවන්ට තියෙනවා 600ක්. ණය ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් වල තියෙනවා කොච්චරද? ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් තියෙනවා 100. ප්‍රෙෆරන්ස් ෂෙයාර් එක නිකුත් කරලා තියෙන 150ටනේ. ඒතර 150ව ලක්ෂ 5ක් නේද? 150ව ලක්ෂ 5ක් කොච්චරක් තියෙනවද? 150 වැඩි කිරීම ලක්ෂ 5ක් උනොත් මිලියන 75ක් නේද? ගත්තට තේරෙනවද මිලියන 75 ගත්තට තේරෙනවද? කොහොමද ආවේ? ගානේ කියනවා KCC PLC විසින් රුපියල් මිලියන 150ක් වටිනා ගාන දීලා තියෙනවා කිරීම නේද? සෝරි. කෙලිම දීලා තියෙන 150යි කියලා. අපි හදන්න දෙයක් නෑ සෝරි. කෙලිම 150යි කියලා දීලා තියෙනවා. එවනම් මුළු ප්‍රාග්ධනයේ තියෙනවා 750ක්. weight of equity කීයද? 600 බෙදන්න ඕනේ 750න්. weight of equity එනවා 600 බෙදීම 750 180ක් තියෙනවා මෙතන. මෙතන 120ක් තියෙනවා. තේරුණාද අපි හදපු හැටි? 150 බෙදීම 750 120. ඊළඟට අපි භාවිතා කරන වෙළඳපළාගය පොත් අගය කියලා හැමතිස්සෙම අපි පොත් අගය කියලා කිව්වොත් හැමතිස්සෙම භාවිතා කරන ඕනේ ශේෂ පත්‍රයේ තියෙන අගය. ශේෂ පත්‍රය අගයන් වෙළඳපොළ අගය ගත්තොත් මේවැය වෙළඳපොළ වටිනාකම් ගන්න ඕනේ. ඒතර වෙළඳපොළ වටිනාකම් ගත්තොත් ඔක්කොම කොටස් මිලියනයක් තියෙනවා. සාමාන්‍ය කොටස් ගත්තොත් මිලියනයක් තියෙනවා. ඒ වගේ එක කොටසක වටිනාකම රුපියල් 600ක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? කොටස් වල වටිනාකම හොයන්න මිලියනේ වැඩි කරන්න ඕනේ. මොකද මිලියනේ ගන්නේ ඇයි? කොටස් මිලියනයක් තියෙන නිසා මේක වැඩි කරන්න ඕනේ. එක කොටසක වටිනාකම දීලා තියෙනවා 600යි කියලා. එනවා කොටස් වල වෙළඳපොළ අගය ඇවිල්ලා සාමාන්‍ය කොටස් වල වෙළඳපොළ අගය ඇවිල්ලා 600 වැඩි කරොත් මිලියන 600ක් තියෙනවා සාමාන්‍ය කොටස් වල වෙළඳපොළ වටිනාකම. ඊළඟට ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් වල වෙළඳපොළ වටිනාකම ගත්තොත් ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් ඔක්කොම තියෙනවා ලක්ෂ 5ක්. එක කොටසක වටිනාකම දීලා තියෙන වෙළඳපොළ වටිනාකම 250යි කියන. එහෙනම් ලක්ෂ 5 250න් වැඩි කරන්න තියෙන්නේ. ඒතරනවා මිලියන 125ක්. වෙළඳපොළ අගයට ගත්තොත් ඔක්කොම ප්‍රාග්ධනයේ තියෙනවා 725ක්. 725න් 600ක් තමයි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ බරතරු වගේ විලා 182.75යි. මේක ඇවිල්ලා 17.25යි. මෙතන උත්තරය අපව 100ක්. දැන් මේ තමයි අපි බර තැබුව වගයන් ටික හොයාගත්තා නේද? එහෙනම් දැන් අපිට තියෙන්නේ බර තැබුව ප්‍රාග්ධන පිළිවෙල හොයන්න. අපි ඉස්සෙල්ලාම පොත් අගයට හොයමු. weighted average cost of capital සමානයි. අපි cost of equity හොයාගත්තා 0.2075යි කියලා නේද? ඒකේ බර තැබුව වගේ 180යි පොත් අගයට අනුව මේක ගත්තේ පොත් අගයට අනුව බර තැබුව වගේ 180යි නේද? ඊළඟට අපි හොයාගත්තා 10%යි වර්ණීය කොටස් වල පිරිවැය බර තැබුව වගේ 120යි. මම මේක සුළු කරොත් කරනවා 0.166යි බිඳුව එකයි මේකට කරොත් උත්තරේ 118.6. ඒ තමයි පොත් අගයට අනුව ගත්තොත් වෙළඳපොළ අගයට අනුව ගත්තොත්
අගයට අනුව ගත්තොත් ඒත් 0.2075 වැඩි කරන්න ඕනේ. වෙළඳ පොළ අගයට අනුව බර තෙබුවගේ 82.75යි. එකතු කිරීම 0.1 වැඩි කිරීම 0.175. උත්තරේ කීයද? සරිනා 0.175. එනවා 18.89. මේ තමයි වෙළඳපොළ අගයට අනුව හැදුවොත් අපි දැන් හෙව්වා බර තැබූ ප්‍රාග්ධන පිරිවෙම මේ ක්‍රම දෙකම යටතේ මේ බර තැබූ ප්‍රාග්ධන පිරිවෙම අපි කොහෙද අපි මේක භාවිතා කරන්නේ? මේ බර තැබූ ප්‍රාග්ධන පිරිවෙම අපි කොහෙද භාවිතා කරන්නේ? කොතනද අපි මේ භාවිතා කරන්නේ? ඒ අපිට මේ බර තැබූ ප්‍රාග්ධන පිරිවෙම අවශ්‍ය වෙන්නේ. මතක ඇති IRR NPV හදද්දී වට්ටම් අනුපාතික හැටියට භාවිතා කරන්නේ මෙන්න මේක නේද? දැන් එක්සෑම් එකේ මෙහෙම ප්‍රශ්නයක් ආවා. එක්සෑම් එකේ කියන්නේ නෑ පොත් අගය හෝ වෙළඳපොළ අගය කියලා නිශ්චිතව කියන්නේ. එහෙමනම් භාවිතා කරන්න ඕනේ මොකක්ද? එක්සෑම් එකේ කියන්නේ ප්ලේට් එක හදද්දී පොත් අගයද වෙළඳපොළ අගයද භාවිතා කරන්න කියලා. එතෙන්දී අපි මොකද්ද භාවිතා කරන්න ඕනේ? එක්සෑම් එකේ නිශ්චිතව කිව්වේ නැත්තම්. මොකද්ද අපි භාවිතා කරන්න ඕනේ? කාටද කියන්න පුළුවන්? එක්සෑම් එකේ නිශ්චිතව කියලා නැත්නම් වෙළඳපොළ අගය තමයි භාවිතා කරන්න ඕනේ. ඒකත් මතක තියාගන්න එක්සෑම් එකේ නිශ්චිතව කිව්වේ නැත්නම් මේ බර තැබූ ප්‍රාග්ධන පිරිවෙම හොයද්දී අපි භාවිතා කරන්න ඕනේ වෙළඳපොළ අගය. හරි. අපි එහෙනම් තව ගානකට යමු. මම හිතනවා දැන් හැමෝටම පැහැදිලි වුණා මේ ගාන හදන හැටි. ඊළඟ ගාන තියෙන්නේ 2019 මාර්තු 5 වෙනි ගාන. 5 වෙනි ගානේ දෙවෙනි කොටස හදන්න බලන්න. 5 වෙනි ගානේ දෙවෙනි කොටස හදන්න බලන්න. තව විනාඩි 5ක් දෙන්න හදන්න බලන්න. විනාඩි 5ක් දෙන්නම් ඉස්සෙල්ලා බලන්න කොටස් ප්‍රාග්ධන. හරි දැන් ගාන කියවනේ හැමෝම. කාට හරි කියන්න පුළුවන් භාවිතා කරන්න ඕනේ ක්‍රමය මොකක්ද කියලා? cost of equity හොයන්න භාවිතා කරන ක්‍රමය මොකක්ද? මොකක්ද අපි භාවිතා කරන ක්‍රමය? සමීකරණ දෙකක් තියෙනවනේ ගෝඨන ආකෘතිය තියෙනවා. වගේම කැප්පම් සමීකරණය තියෙනවා. මොකක්ද අපි භාවිතා කරන ක්‍රමය? කාට හරි කියන්න පුළුවන්ද? මොකක්ද අපි භාවිතා කරන ක්‍රමය? මොකක්ද අපි භාවිතා කරන ක්‍රමය? කෙනෙක්ට හරි කියන්න පුළුවන්ද මොකක්ද ක්‍රමය කියලා?
ගෝඩන් ආකෘතිය මොකද අපි භාවිතා කරන්න ඕනේ මොකද්ද ක්‍රමය? ගෝඩන් ආකෘතිය ඔව් ගෝඩන් ආකෘතිය තමයි අපි භාවිතා කරන්න ඕනේ නේද? හරි. දැන් මේකේ ගෝඩන් ආකෘතිය චුට්ටක් අමාරු කරලා දීලා තියෙන්නේ නේද? දැන් අපිට මේකේ දීලා නැහැ growth rate එක. ඒක අපි හොයා ගන්න ඕනේ. බලන්න බලන්න තව විනාඩියක් දෙකක් දෙන්න හදන්න බලන්න. හරි අපි එහෙනම් ගාන කරමු. value of equity සමානයි. ඒ සමීකරණ තමයි D0 කදන G KE minus G නේද? ඊට කොටසක වටිනාකම දීලා තියෙනවා 2019 මාර්තු නේද? මේ සැරේ මේක එක්සෑම් එකට එන්න තියෙන chance එක වැඩි වෙන එක හේතුවක් තමයි 2018 ඉඳලා හැම අවුරුද්දකම වගේ අවුරුද්දට පේපර්ස් දෙකක් තියෙනවානේ. ඒ හැම පේපර් එකකම 2018 ඉඳලා 2019 සැප්තැම්බර් වෙනකම් හැම පේපර් එකකම මේ වගේ ගාණක් තිබ්බා. හැබැයි අන්තිමට තිබ්බ 2021 ජනවාරි ඒ පේපර් එකේ මේකෙන් ගාණක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ සැරේ මේ හා සම්බන්ධ ගාණක් එන්නේ chance එක මම හිතන්නේ දැන් 90%ටත් වඩා වැඩි chance එකක් තියෙනවා මේ වගේ ගාණක් එන්න. නිසා මේ ගණන් ටික හොඳට බලා ගන්න. කොටසක වටිනාකම දීලා තියෙනවා 36යි කියලා අපි දීලා තියෙන තොරතුරු ලියාගමු. ඊළඟට කියනවා මෑතකදී ලාභාංශ D0 දීලා තියෙන 1.50යි කියලා. හැබැයි පේනවාටි G දීලා නැහැ. අපි G හොයාගන්න අවශ්‍ය තොරතුරු දීලා තියෙනවා. G කියන්නේ මොකක්ද අපිට? G සමානයි ROE වැඩි කිරීම dividend retention ratio. ROE දීලා තියෙනවද? ROE දීලා තියෙනවා 120ක් කියලා. මෙතන දීලා තියෙන්නේ ලාභාංශ ගෙවීම් අනුපාතය. හොඳට බලන්න ගානේ පටලවා ගන්න එපා. ගණන් හොඳට ගෙවන්න කියන එකයි අපිට දීලා තියෙන්නේ ලාභාංශ රඳවා ගැනීම අනුපාතය නෙවෙයි ලාභාංශ ගෙවීම් අනුපාතය. එහෙමනම් රඳවා ගැනීම අනුපාතය හොයන්න මොකද කරන්න ඕනේ? ගෙවීම් අනුපාතය දීලා තිනවා නම් මොකද කරන්න ඕනේ? පුළුවන් නේද කියන්නේ? කාටද කියන්න පුළුවන්? ලාභාංශ ගෙවීම අනුපාතය දීලා තිනවා රඳවා ගැනීම අනුපාතය හොයන්නේ කොහොමද? එකෙන් අඩු කරන්න ඕන DPR එක. ඔව්. අඩු කිරීම 0.6 කරනවා 0.2 වැඩි කිරීම 0.4 උත්තරේ 0.08යි නේද? එවනම් අපිට G හොයාගත්තා 0.08යි. දැන් KE අපි ආයෙත් දන්නේ නැහැ. G දන්න 0.08යි. ඉස්සලාගේ අපි ආයෙ හරස් ගුණිතය කරමු. හරස් ගුණිතය කරාම 36යි KE අඩු කිරීම 36.8න් වැඩි කරාම 2.88යි සමානයි 1.5 වැඩි කිරීම 1.08 1.6යි දෙකක් වෙනවා මේ පැත්ත. ඊපස්සේ 2.88 එහා පැත්තට ගෙනියමු 36යි KE සමානයි 1.62 එකතු කිරීම 2.88 4.5යි නම් KE සමානයි 4.5 බෙදීම 36 පරිමාණ 0.125යි ප්‍රතිශතයක් කියලා ගත්තොත් 112.5යි. හරි තේරුණාද හදපෙට? ඉස්සලා විදිහමයි ගාන චුට්ටක් දැන් අමාරු කරලා තියෙනවා. අර ලාභාංශ වර්ධන අනුපාතය දීලා නැහැ. ඒක හැබැයි අපිට හදා ගන්න පුළුවන් අවශ්‍ය තොරතුරු දීලා තියෙනවා නේද? ඒක භාවිත කරාම ලේසියෙන් උත්තරය ආගන්න පුළුවන් 12.5යි කියලා. හරි මේ උත්තරය ආවද හැමෝටම? කාට හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද? කවුරු හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද?
ඒතර මම පේනවා ඇති එක දවසක් හරි ක්ලාස් එක මිස් වුණොත් ටිකක් අමාරු වෙනවා නේද? අපි මේ සමීකරණ වෙනත් පාඩම් වලින් දැන්ටමත් කතා කරලා අවසන් නේද? මේ එතෙන්දි කාව වෙන පාඩම මොනවද? අනුපාත විශ්ලේෂණය කියන පාඩම කාව වෙනවා. ඒ වගේම ප්‍රාග්ධන අයවැයකරණය කියන පාඩම කාව වෙනවා. ඒ වගේම ආයෝජන කළමනාකරණය කියන පාඩම කාව වෙනවා නේද? ඒ වගේ පාඩම් වල සම්මිශ්‍රණයක් මේ තියෙන්නේ. නිසා තමයි මේ වගේ ගණන් හැමදාම එක්සෑම් එකටත් එන්නේ. ඒතර පාඩම් කීපයක් සම්බන්ධ කරලා එක්සෑම් එකේ අහන්න පුළුවන් නිසා. ඒකේ අපි දෙවෙනි කොටසට ගියොත් දෙවෙනි කොටසෙන් අහනවා සමාගමේ ණය ප්‍රාග්ධන පිරිවැය. හරි. කියන්න බලන්න හරිම ලේසි. මං කිව්වා බැංකු ණයක් හරි ණයක් කරන් තියනවා නම් මොකක්ද අපි ගන්න පිරිවැය හැටියට? මොකක්වත් හදන්න ඕනේද? මොකක්වත් හදන්න ඕනේද? ණය ප්‍රාග්ධනයේ පිරිවැය කීයද? ලේසි. 116යි. 116යි. ඒතර ලේසි පේනහරි ගානේ බැංකු ණයක් මොකක් හරි ණයක් කරන් තියනවා නම් ඒ ණයේ පොලිය තමයි අපේ පිරිවැය වෙන්නේ. අගේවල ඉන්න පුළුවන්. ණයකයක් හෝ සදිය තිබුණා. එතන අපකාර ගන්නක් හදන වෙන්නේ. ඒ වගේ වෙලාවට බැංකු ණයක් දී තිබ්බොත් හරි ලේසි. එලිම 116 ගන්න පුළුවන් බැංකු ණය පොලිය. ගා චුට්ටක් අමාරු කරලා මෙහෙම දෙන්නත් පුළුවන්. ඔයාට පොලිය දෙන්නේ නැතුව පොලි ප්‍රතිශතය දෙන්නේ නැතුව ආකියයි ණය ප්‍රමාණය මිලියන 400යි වර්ෂයට මිලියන 2ක බැගින් පොලිය ගෙවනවා. එහෙම වුණොත් පොලිය අනුපාතය හොයාගන්න පුළුවන් නේද? පුළුවන්ද වේද? ගාන චුට්ටක් වෙනස් කරලා දෙන්න පුළුවන්. ණය ප්‍රමාණය දෙයි, ගෙවන පොලිය දෙයි. ඒතර මේ දෙක දන්නවා නම් අපිට පොලි ප්‍රතිශතය හොයාගන්න පුළුවන් නේද? පුළුවන්ද වේද? පුළුවන් නේද? ඒතර ඒ වගේ පොඩ්ඩක් ගාන වෙනස් කරන්න පුළුවන්. ඒවට පොඩ්ඩක් ක්ලාස් වෙලා ඉන්න. එහෙනම් අපි weighted average cost of capital හොයමු. හරිම ලේසි දැන් නම්. weighted average cost of capital සමානයි. ඒතර මේවා හදද්දි මේ වගේ සමීකරණ ලියන්න. ඒක ගාන හදද්දි වැරදුනා එක ලකුණක් හරි හම්බෙනවා. rate of debt කිරීම 1 - t. cost of equity හොයාගන්න 12.5යි වැඩි කිරීම rate of equity අපි දන්නේ අපි බලමු කොහොමද දීලා තියෙන තොරතුරු වලින්. මං කිව්වා පොත්තගියද වෙළඳපොළගියද කියලා දීලා නැත්තම් වේට්ස් හොයද්දී අපි භාවිතා කරන්න ඕනේ වෙළඳපොළගිය. එවනම් මේකේ කොටස් මිලියන 50ක් තියෙනවා. ඒවා එක කොටසක වටිනාකම 36ක් තියෙනවා. එවනම් 50 36න් වැඩි කරාම වෙනවා කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම වෙළඳපොළ වටිනාකම 50 වැඩි කිරීම 36. 1800ක් තියෙනවා. ඒ තමයි ඉක්විටි වල ප්‍රමාණය. ණය ප්‍රමාණය තියෙනවා බැංකු ණය මිලියන 400ක්. මේ තමයි මේ සමාගමේ මුළු ප්‍රාග්ධනය. 1800න් 2200 1800ක් තියෙන අයිතිකරුවන්ගේ. ඒතකොට එනවා 0.81ක්. ඒතර වියම 0.19ක්. අපි වැඩි කර 0.81න් බැංකු ණය 16යි පොලිය 0.19යි වැඩි කිරීම 1 - c බදු අනුපාතය දීලා තියෙනවා 30ක් නේද? 0.3. ඒතර 0.10 125 එකතු කිරීම 6 0.19 වැඩි කිරීම 0.7 0.2යි 2.8යි ප්‍රතිශත ලකුණක් කියලා ගත්තොත් 12.253යි. දශම ස්ථාන දෙකක තිබ්බම උත්තරය ඇති 3ක් අවශ්‍ය නැහැ. ඒතර මේ වගේ උත්තරයක් එන්න ඕනේ හැමෝටම. මේ වගේ උත්තරයක් ආවද හැමෝටම? මේ වගේ උත්තරයක් ආවද? කවුරුත්ම කතා කරන්නේ නැහැ නේ. මේ වගේ උත්තරයක් ආවද? හරි. සමහරුන්ට ඇවිල්ලා තියෙනවා වගේ. හරි. අපි එහෙමනම්
මම ගණන් කීපයක් පෙන්වන්නම් මේ ටික ගෙදරදී හදන්න මේ හැම ගණනක්ම අපි පන්තිය හදනවා ඊළඟ සතිය අපි කතා කරමු ඊටු ටික මොකද හේතුව තමයි මට හිතෙනවා මේ සැරේ මේ වගේ ගණනක් බොහෝ විට එන්න ඉඩ තියෙනවා ඊළඟට ඔය කට්ටිය හදන්න 2018 සැප්තැම්බර් 5 වෙනි ගාන ගෙදරදී හදන්න අපි කතා කරමු පන්ති ඊළඟ දවසේ 2018 සැප්තැම්බර් 5 වෙනි ගාන ඊට පස්සේ 2018 මාර්තු 5 වෙනි ගාන ඒ දෙකම හදන්න 2018 මාර්තු 5 වෙනි ගානත් ඒ වගේම 2018 සැප්තැම්බර් 5 වෙනි ගාන. ඒතර පේනවාද මේ 2018 ඉඳලා හැමදාම මේ වගේ ගානක් තියෙනව නේද? 5 වෙනි ගාන 2018 මාර්තු 5 වෙනි ගාන 2018 සැප්තැම්බර් 5 වෙනි ගාන ඊළඟ 2019 මාර්තු 5 වෙනි ගාන ඊළඟ 2019 සැප්තැම්බර් 5 වෙනි ගාන. ඒතර හැමදාම වගේ මේකේ ගානක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා එකම අවුරුද්ද 2021 ජනවාරි 31 විතරයි. සා ලෑස්තිලා ඉන්න මේකෙන් අනිවාර්යෙන්ම වගේ ප්‍රශ්නයක් එන්න ඕනේ. බොහෝ විට එයි. බලමු. එහෙනම් 2018 මාර්තුයි 2018 සැප්තැම්බරුයි 5 වෙනි ගාන හදන්න අපි ගාන පන්තියේදී කතා කරමු ඊළඟ දවසේ. මොන හරි ගැටලුවක් තියෙනවද? අපි මේ කතා කරපු ඒවා. හරි. එහෙම නැත්නම් අපි අදට පන්තිය නවත්තමු. thank you. එහෙනම් ගණන් ටික අනිවාර්යයෙන්ම හදන් ඉන්න. මොකද හදුවොත් තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. නැත්නම් එක්සෑම් එකට ගියහම තමයි ඒකේ හදපු නැති එකේ පාඩුව දැනෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම හදලා තියන්න. අපි ඊළඟ දවසේ නම් ඉතින් කතා කරමු. thank you.